මෙන්න මේ පස්සේ ප්‍රශ්නේ B කොටස. ටියුට් එක නැති අය ඉන්නවනම් ගණනය කිරීම ඔය ප්‍රශ්නේ ලියා ගන්න. පස්සේ ප්‍රශ්නේ B කොටස. අපි ඒක තමයි හදාගෙන යන්නේ ඊළඟට. ටියුට් එක නැති අය ඉන්නවනම් ප්‍රශ්නේ ලියා ගන්න. පහ ප්‍රශ්නේ B කොටස. අපි A කොටස තමයි ගිය සතිය අන්තිමට හදලා තියෙන්නේ. ඉක්මන් කරලා ලියා ගන්න ප්‍රශ්නේ. පහ ප්‍රශ්නේ B කොටස. හරි අපි ගාන කොටක් බලමු. පස්සේ ප්‍රශ්නේ B කොටසනේ අපි කිව්වේ. ඒක කියනවා මෙහෙම කතාවක්. H3A නම් ත්‍රිභාෂ්මික අම්ලයක්. එතන ත්‍රිභාෂ්මික අම්ලයක් කියලා අපි yes ද කිව්වේ මොකද්ද? අම්ලයකට තියෙනවා කෝ භාෂ්මිකතාවයක්. පැහැදිලිනේ? අම්ලයකට තියෙනවා භාෂ්මිකතාවයක්. දැන් අපි පොදුවේ ගත්තොත් HCl වගේ අම්ලයක්. එයාට H+ එකක් පිට කරන්න පුළුවන් නේ. H+ එකක් පිට කරන්න පුළුවන් අපි එයාට කියනවා එතකොට ඒක භාෂ්මික අම්ලයක් කියලා. HCl කියන්නේ ඒක භාෂ්මික අම්ලයක්. මෙයාට පිට කරන්න පුළුවන් H+ එකයි. සල්ෆියුරික් අපුව ද්විභාෂික අම්ලයක් කියලා. එයාට පිට කරන්න පුළුවන් H+ දෙකක්. එතකොට අපි කිව්වා දැන් ෆොස්ෆරික් වගේ අම්ලයක් තියෙනවා. එයාට H+ ආයන තුනක් පිට කරන්න පුළුවන්. ඒතර එයා ත්‍රිභාෂික අම්ලයක්. එහෙනම් මේ පිට කරන H+ ගාන තමයි භාෂිකතාවය කියලා අපි කිව්වේ. කාට හරි ගැටලුවක් මොනවා හරි තියෙනවා නම් ගිය සතියේක තියෙනවා YouTube එකේ දාලා තියෙන එක link එකක් group එකේ දාලා තිනවා. ගිය සතියේ මගේ අරිට කවුරු හරි ඉන්නවා නම් ඒක බලන්න. අර හැමදාම දාන ඒවා ටික YouTube දාන්න නැහැ. ගිය සතියේ අර අනුමාපන කොටස ගොඩාක් වැදගත්. හැමෝටම අවශ්‍ය වෙන හින්දා මම ඒක අර දැම්මේ. එතකොට ඒකේ බලා ගන්න පොඩ්ඩක් අතර භාෂිකතාවය ගැන අපි කිව්වා. ඒතර පොදුවේ ඒක භාෂික අම්ලයක් අපි ලියනවා HA කියලා. පොදුවේ ද්විභාෂික අම්ලයක් ලියනවා H2A කියලා. ත්‍රිභාෂික අම්ලයක් අපි ලියනවා H3A කියලා. ඔයාලා පොදුවේ අම්ල භාෂ්ප ලියන විදිය. එතකොට අම්ලයකට තියෙන භාෂිකතාවයක්. එතකොට මේ වචනයට බය වෙන්න එපා. භාෂිකතාවය කියලා කියන්නේ කාගේ හරි පිට කරන්න පුළුවන් H+ ප්‍රමාණයට. ඒක තමයි භාෂිකතාවය කියලා කියන්නේ. හරි. එතන භාෂිකතාවය වෙන්නේ පිට කරන්න පුළුවන් H+ ගන්න. දැන් මෙතනදී අම්ලය අපිට දෙනවා. බාහනයා කියනවා H3A නම් ත්‍රිභාෂික අම්ලයක් තියෙනවා. H3A නම් ත්‍රිභාෂික අම්ලයක්. දැන් අපි අම්ලය ගමු මෙහෙම H3A. මෙයා ත්‍රිභාෂික. ඒතර පැහැදිලිව H+ තුනක් යන පිට කරන්න පුළුවන්. මෙයාගේ 2.4 ග්‍රෑම් ගන්නවා. අරගෙන මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 20ක් වැවුණා. අම්ලයේ මෞලික ස්කන්ධය. දැන් අපි අවසානයේ අහන්නේ අම්ලයේ මෞලික ස්කන්ධය තියෙනවා. එහෙනම් අපිට මෙන්න මේ සමීකරණයෙන් යාගේ මෞලික ස්කන්ධය හොයාගන්න පුළුවන්. මේ සමීකරණය භාවිත කරලා මෞලික ස්කන්ධය හොයාගන්න පුළුවන්. ඒතර මෞලික ස්කන්ධය හොයන්න අපි දැනගෙන ඉන්න ඕනේ මොනවද? මෞලික ස්කන්ධය හොයන්න අපි දැනගෙන ඉන්න ඕනේ මෞල ගාන සහ ස්කන්ධය. අපි ස්කන්ධය දන්නවා. මේ අපේ අම්ලයේ ස්කන්ධය දීලා තියෙනවා. ස්කන්ධය දීලා තියෙනවා අපිට. අපි මෞල ගාන හොයාගත්තා නම් මෞලික ස්කන්ධය හොයද හැකියි. පැහැදිලිද? නැත්තම් මේවා එකතු කරලා හොයන්න බෑ. මොකද මේ A කියන එක්කෙනා දන්නේ නැති එක්කෙනෙක්. A කියන්නේ දන්නේ නැති එක්කෙනෙක්. පැහැදිලිද? ඒ A කියන එක්කෙනාගේ මෞලික ස්කන්ධය හොයන්න බැහැනේ අපිට පුළුවන් මේ සංයෝගයේ මෞලික ස්කන්ධයට මේ සමීකරණය භාවිත කරන්න. මේ සම්පූර්ණ අම්ලයේ ස්කන්ධය දන්නවා අපි 2.4යි. මෞල ගාන දන්නේ නැත්තේ. මෞලික ස්කන්ධය අහනවා. හරිද? ඒතර අපිට පුළුවන් අනුමාපනයකින් මෞල ගාන හොයාගන්න. ඒතර මේක මෙහෙම කරනවානේ. මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානවානේ. ඒතර අපි කරන්නේ මෙහෙම දෙයක්. මෙයාව අරගෙන මෙයාව දානවා ජලයේ දිය කරනවා මෙහෙම. ජලයේ දිය කළා මෙහෙම ද්‍රාවණය ගන්නවා. මේකත් එක්ක ප්‍රතික්‍රියා වෙන්න දානවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මේකත් එක්ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා ප්‍රතික්‍රියා වෙන්න. දැන් මෙයාගේ මෞල ගාන මෙතන තියෙන්නේ. මෙයා වතුර දී කරලා ගත්තා මේ මෞල ගාන මේක ඇතුලේ තියෙනවා.
සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැය වුණාලු 1 මවුල ඝන ඩෙසිමීටරයකට. 1 මවුල ඝන ඩෙසිමීටරයකට වල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැය වුණාලු 20ක්. ඝන සෙන්ටිමීටර 20ක් වැය වුණා. හරිද? කොහොමද කියන්නේ? දැන් මෙතන මෙයාගේ සාන්ද්‍රණ පරිමාණ තියෙනවා. ඉතින් අපිට මෙයාගේ මවුල ගාන හොයන්න හැකියි. මේ දෙක ප්‍රතික්‍රියා වෙන්නේ කොහොමද කියලා බලන්න ඕනේ ඊළඟට. හරි? ෆ්ලාස්කුවේ අම්ලයේ ඉන්නවා, බියුරේට්ටුවේ බෂ්පයේ ඉන්නවා. ප්‍රතික්‍රියා වෙන විදිය බලන්න ඕනේ ඊළඟට. මේගොල්ලෝ ප්‍රතික්‍රියා වෙන්නේ මෙහෙමයි. H3A ධන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. දැන් මේවා අපි පාඩම් කරන් ඉන්න ප්‍රතික්‍රියා නෙමෙයිනේ. ඒවලට බලලා ලියන්න ඕනේ. මේ ප්‍රතික්‍රියාව ලියන විදිය. හරි? මෙතන බලන්න මොනවද තියෙන අයන කියලා. මෙතන තියෙන H+ අයන 3කුයි. එතකොට A ගේ ආරෝපණය ඍණ 3ක් වෙන්න ඕන. පැහැදිලි? මෙතන H+ අයන 3ක් වෙන්න ඕන. H+ අයන 3යි A ගේ ආරෝපණය ඍණ 3 වෙන්න ඕන. එయ్య ඍණ 3නේ මේ ආය තුන් දෙනෙක් බැඳලා තියෙන්නේ. ඔන්න ඔහම බෙදලා තියෙන්නේ. මේක දෙකට කැඩුවාම වෙන්නේ ඔන්න ඔය අයන දෙක. H+ අයන 3කුයි A ඍණ 3 අයනකුයි එනවා. පැහැදිලිද? මෙයා දෙකට කැඩුවාම වෙන්නේ කොහොමද? සෝඩියම් ධන අයනයයි OH ඍණ අයනයයි. දැන් ඔය කාණ්ඩ අපි ධන ඍණ මාරු කරලා සම්බන්ධ කරනවා. මේ H+ අයන OH- අයනත් එක්ක සම්බන්ධ කරන්නේ. H+ 3ක් ඉන්නවනේ. OH- එක්ක සම්බන්ධ කරාම 3ක් H2O කියලා එනවා. 3ක් H2O කියලා. හරිද? දැන් අපි කරේ H+ එකක් OH- එක්ක H2O එකක් හැදෙනවා. H+ 3ක් OH- 3ක් එක්ක 3යි H2O හැදෙනවා. ඔන්න ඔහොම. දැන් ඊට පස්සේ මේ දෙන්න සෙට් කරනවා. කවුද? සෝඩියම් A ඍණ 3ක් එක්ක. ඒක බලන්න ලියන විදිය සෝඩියම් ධන 1යි. A ඍණ 3යි. දැන් මේ දෙන උදාසීන වෙන්න සෝඩියම් 3ක් එන්න ඕන. එයාගේ ධන 1යිනේ. ධන 1 ඒවා 3ක් ධන 3යි. ඍණ 3ත් එක්ක උදාසීන වෙනවා. එහෙනම් අපි ලිව්වහම එන්න ඕනේ මෙහෙම. Na3A මේ සෝඩියම් 3යි ඒක 1යි. ඔය විදිහට තමයි එන්නේ. දැන් ඔහොම සමීකරණෙත් අපි ලියා ගන්නවා. ඔහොම සමීකරණය ලියමු. දැන් ඔයාලා දන්නවා මෙතන ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය 1:3යි. මේ දෙක ප්‍රතික්‍රියා කරන අනුපාතය 1:3යි. මම මේ අයන ටික මකන්නම්. එතකොට අර පැත්තේ හැදෙන ඵල තේරෙන්නේ නැති හැම වෙලාවකම ওই දේ කරන්න. මේ හැදෙන ඵලය තේරෙන්නේ නැත්නම් ඔයා කරන්න ඕනේ මෙතන අයන ගලවලා අයන එකතු කරන්න. හරිද? එහෙම ලියන්න පුළුවන් අම්ලවංශ ප්‍රතික්‍රියා. හැම එකම ලියන්න බෑ. මෙතන අනුපාතය එනවා 1:3යි කියලා. 1:3යි අනුපාතය. හරිද? දැන් ඊළඟට හරියට බලාගන්න. මට ඕනේ මෙයාගේ මවුල ගන්න වෙන්නේ. අපි මෙතන අනුපාතයක් තියනවා මෙන්න මෙහෙම. NH3A බෙදීම N සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මේකේ අදහස මොකද්ද? H3A මවුල ගණන සිම්පල් එකකින් කියන්නේ මවුල ගන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න. හරි. සමානයි H3A ඉස්සරහා තියෙන 1යි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉස්සරහා තියෙනවා 3ක්. එක බෙදීම 3ක්. දැන් මේක හරස් ගුණ කරන්න. මේක මෙහෙට ගුණ කරන්න. මේක මෙහෙට ගුණ කරාම ඔයාලට එනවා H3A මවුල ගන්න. H3A මවුල ගාන සමානයි 1 බෙදීම 3 වාරයක් කවුද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන. ඉතින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන අපිට මෙතනින් ලියත හැකියි. සාන්ද්‍රණයේ පරිමාණය වැඩි කරන්න. එතකොට මවුල ගානෙන් C සමාන N බෙදීම V C කියන්නේ N කියන්නේ CV. සාන්ද්‍රණය 1යි. පරිමාව 20යි. පරිමාව 20 ඝන සෙන්ටිමීටර් ඝන ඩෙසිමීටර කරන්න එපා. 1000න් බෙදනවා. ඕක තමයි H3A මවුල ගන්න. H3A මවුල ගන්න එනවා. H3A මවුල ගන්න එනවා. මෙතන එනවා අපි මේ කපමුක මේ බිඳුවකට බිඳුව උඩ ඉතුරු වෙන්නේ 2යි. යට 300යි. එතකොට 300 2 බෙදීම 300. මේක සුළු කරන්න එපා. ඒකට හේතුව ඔයාගේ මවුල ගන්න අහන්නේ නැහැනේ. ඔයා මේක සුළු කරන්න එපා. ඕක 2 බෙදීම 300 විදිහටම ගන්න. හරි? ඕක 2 බෙදීම 300 විදිහටම ගන්න. මේක සුළු කරන්න එපා. දැන් ප්‍රශ්නේ අපේ විසඳලා තියෙන්නේ. මවුල ගන්න දන්නවනේ H3A එකේ. ඒ මවුල ගන්න ඔයා මෙතෙන්ට ආදේශ කරා. හරිද? මෙතෙන්ට ආදේශ කරා. ස්කන්ධයෙන් 2.4 ආදේශ කරා. එතකොට කැපිටල් M ට උත්තරයක් එනවනේ. හදාගෙන යමු ඉක්මනට. ලේසි ප්‍රශ්නයක් ඈ. විභාග දෙන ප්‍රශ්නත් එක්ක ගත්තාම ගොඩාක් ලේසි ප්‍රශ්නයක්. ඉක්මනට සුළු කරලා පෙන්නන්න. ඔය හැම ගානකම උත්තරේ දීලා තියෙන ටියුට් එක තියෙන අය
දැන් මේ සතියේ ටියුට් වගේක් ඒවල තියෙන සමහර අයට විතරයි හම්බ වෙලා තියෙන්නේ. ඒක කීප දෙනාටයි හම්බ වෙලා තියෙන්නේ. ලබන සතියේ අනිවාර්යයෙන් ටික හම්බ වෙයි. ඒ ටියුට් වල මුකුත් ගාස්තු ගෙවන්න දෙයක් නැහැ හොඳේ. ගෙදරට ආවම ගන්න විතරයි තියෙන්නේ. හරි දැන් මවුල ගාන දෙක බෙදීම 300යි. මම මේ ටික මකන්නද? ඔයා මෙන්න මේක අදාය ගන්න. දැන් මවුල ගාන සමාන ස්කන්ධ බෙදී මෞලික ස්කන්ධය. ඒතර මෞලික ස්කන්ධය කියන්නේ මොකක්ද? මෞලික ස්කන්ධය කියලා කියන්නේ ස්කන්ධය බෙදී මවුල ගාන. ස්කන්ධය 2.4 ග්‍රෑම්. බෙදන්න ඕනේ මවුල ගානේ. මවුල ගාන දෙක බෙදීම 300යි. දෙක බෙදීම 300යි මෞලික ස්කන්ධය අපිට එනවා ඔය අම්ලය. එතකොට මෙතන සුළු වෙනවනේ 2.4 දෙකෙන් බෙදන්න. එතකොට 1.2. ඒක වැඩි වෙන්න ඕනේ 300. 12 තුනෙන් වැඩි කරාම 36යි. 360යි ග්‍රෑම් මවුලයට. බාට එකත් එක්ක හරියට උත්තරය 360යි මවුලයට ග්‍රෑම්. ඔක තමයි යාගේ මෞලික ස්කන්ධය. ඔය එතකොට ප්‍රශ්නාංක 5 B කොටස. අපි ප්‍රශ්නාංක 6 කොටස හදන්න ගමු ඊළඟට ටක් ගාලා. ප්‍රශ්නාංක 6 කොටස. මේක ඉක්මනට සුළු කරලා දාන්න මෙතන. ඉක්මන් කරලා සුළු කරලා දාන්න ඕක. හරි ඊළඟ ප්‍රශ්නේ මෙන්න මේක ටියුට් තියෙන අය එකෙන් බලලා මේ 6 වෙනි ප්‍රශ්නේ ඒ කොටස එක්තරා ද්වියාම්නික භස්මයකින් කියලා කියන්නේ අන්න ඒ ගාන ලියා ගන්න. ඒ ගාන ලියා ගන්න. අපි 6 ඒ කොටස බලමු. 6 ඒ කොටස. එයා 6 ඒ කොටස කියන්නේ මෙහෙම එකක්. එක්තරා ද්වියාම්නික භස්මයක් තියෙනවලු. එක්තරා ද්වියාම්නික භස්මයක්. ඒකේ 0.85යි 6.5ක් ආශ්‍රිත ජලයේ දිය කරනවා. ද්වියාම්නික භස්මයක් කොහම ඔයා ලියා ගන්න ඕනේ. ද්වියාම්නික භස්මයක්. දැන් භස්මයකට තියෙන ආම්ලිකතාවය. අපි ගිය සතියේ කිව්වා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ඒකාම්ලික භස්මයක්. හරි. අපි ගත්තොත් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ අය ඉන්නවනේ. ද්වියාම්ලික භස්ම. භස්මයකට තියෙන ආම්ලිකතාවය. ඒ වචන දෙක මම කොහේ මාරු වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ දැන් මෙයා ත්‍රියාම්ලික භස්මයක්. එතන ආම්ලිකතාවය කියන්නේ මෙයා ගාව තියෙන OH කාණ්ඩ ගන්න. මෙයාට OH කාණ්ඩ තුනක් තියෙනවා. එතන මෙයා ත්‍රියාම්ලික. එතන මේ කාණ්ඩය අපිට කියන්නේ ද්වියාම්ලික භස්මයක්. අපිට භස්මය මොකක්ද කියලා දීලා නැහැ. භස්මේ දීලා නැහැ මොකක්ද කියලා. ද්වියාම්ලික භස්මයක්. ද්වියාම්ලික භස්මයක් පොදුවේ අපි ලියනවා මෙහෙම. මුල් කොටස අපි දන්නේ නැති නිසා MOH twice කියලා ගන්නවා. අවක තමයි කියන භස්මය. MOH twice. ඔක තමයි ඔය කියන භස්මය. එතකොට එයාගේ 0.85යි 6.5ක් ගන්නවලු. 0.85යි 6.5 ග්‍රෑම් ගන්නවා මෙයා. හරි. අරගෙන ආශ්‍රිත ජලයේ 25ක මෙයා දිය කරනවා. මෙයා දිය කරනවා ඝන සෙන්ටිමීටර් 25ක්. ආශ්‍රිත ජලයේ ඝන සෙන්ටිමීටර් 25ක මෙයා දිය කරනවා. දැන් මෙතන දීච්ච මවුල ගාන මේක ඇතුලේ තියෙනවා. හරිද? ඔගේ මවුල ගාන තියෙනවා. අර 0.85යි 6.5 ඇතුලේ තියෙන මවුල ගාන මෙතන තියෙනවා දැන්. මේ අනුමාපන ෆ්ලාස්කෝ ඇතුලේ. ඒක අනුමාපනය කරනකොට සල්ෆියුරික් වැවුනාලු ඝන සෙන්ටිමීටර් 25ක්. මේක අනුමාපනය කරනවා. ඔය විදිහට පොඩි රූප සටහනක් ගන්නට අද ගන්න. එතකොට ලේසි ගන්න හදාගෙන යන්න. ඔය විදිහට මෙතන
සල්ෆියුරික් දාලා තමයි මෙයා අනුමාපනය කරන්නේ. සල්ෆියුරික් ඝන සෙන්ටිමීටර 25ක් වැය වෙලා තියෙනවා. ඒ සල්ෆියුරික් ද්‍රාවණයේ සාන්ද්‍රණය 0.2යි. ඔය විදියට. දැන් ඔය ගණන් වර්ගයක් එතකොට. දැන් කලින් ගානත් එක්ක තේරෙනවනේ මෞලික ස්කන්ධය හොයන්න කියන ඔය විදිහ මොකක් හරි ස්කන්ධයක් අරගෙන මෞලික ස්කන්ධය හොයන්න කියන. අපිට හදාගෙන යන්න පුළුවන් කලින් ගැටළු විදිහට කල්පනා කරන්න. මෞල ගාන කියන්නේ මේ ස්කන්ධය බෙදන්න ඕනේ මෞලික ස්කන්ධය. පැහැදිලි? අර ස්කන්ධේ මෞලික ස්කන්ධය බෙදන්න ඕනේ. ඒතකොට තමයි මෞල ගාන එන්නේ. දැන් මෞල ගාන හොයන්න පුළුවන් කලින් විදිහට අපිට මේ අනුමාපනය කරන්න. මෙයාගේ මෞල ගාන. ඊට කලින් මේ දෙක ප්‍රතික්‍රියාව ලියා ගන්න ඕනේ. ප්‍රතික්‍රියාව ලියා ගන්න. ප්‍රතික්‍රියාව ලියා ගන්න එකත් තරමක් අමාරුයි ළමයින්ට. නමුත් ප්‍රතික්‍රියා ලියන විදිහ තේරුම් ගත්තොත් මහා දෙයක් නැහැ. මේ තියෙන්නේ බෂ්මේ MOH twice. ඊටසේ අම්ලය H2SO4. අම්ල වශයෙන් ප්‍රතික්‍රියාවල සමීකරණය ලියන ලේසිම ක්‍රමය මොකද්ද? මේගොල්ලන්ගේ අයන මාරු කරලා ගන්න. අර තේරෙනවා මෙතන OH ඍණායන දෙකක් තියෙනවා. එහෙනම් මෙයා M ධන දෙක වෙනවා. මෙතන H+ දෙකයි එහෙනම් සල්ෆේට් ඍණ දෙක. H+ OH- ජලය දාන්න. හරි H+ එකක් OH- එකක් එක ජලය. ඔයාලට තේරෙනවා මෙතනින් OH දෙකක් එනවා. මෙතනින් H+ දෙකක්. එහෙනම් ජලාණු දෙකක් එනවා. මෙතන M ධන දෙකනේ. මෙතන සල්ෆේට් ඍණ දෙක. එතකොට MSO4 MSO4 ඔය විදිහට තියෙනවා. සමීකරණය තුලිතයි එතකොට. සමීකරණය තුලිතයි. දැන් ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතනේ අපිට වැදගත් වෙන්නේ උතන. 1ට 1යි අනුපාතනේ. සමීකරණය තුලිත කරලා අපි හොයාගන්න ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතනේ. මේක 1ට 1යි අනුපාතය. හරි. එතකොට අපිට ගාන හදාගෙන යන්න පුළුවන් මෙහෙම. MOH twice මවුල ගන්න. බෙදීම H2SO4 මවුල ගන්න. සමානයි මෙයාගේ එකට මෙයාගේ එක ඉස්සරහ තියෙන ලක්කම් වලින් බෙදන්න. එතකොට එක බෙදීම එකයි. කොහොමද එන්නේ? MOH twice මවුල ගන්න. සමානයි මෙතන එක බෙදීම එකයි කියන්නේ එකයි සල්ෆියුරික් පිටට වැඩි කරන්න. එහෙනම් සල්ෆියුරික් මවුල ගන්නට සමාන වෙනවනේ. සල්ෆියුරික් මවුල ගන්න. සාන්ද්‍රය වැඩි කරන්න පරිමාවෙන්. සාන්ද්‍රය 0.2 පරිමා 25යි. 25න් වැඩි කරන්න. බෙදන්න 1000න්. මොකද ඒක ඝන ඩෙසිමීටර කරන්න එපා. ඔය විදිහට. අර සිම්පල් MOH twice සමානයි මෙතන 0.2 25න් වැඩි කරාම 25 එකක් 50යි. හරි. නමුත් මෙතන ඉන්නේ 5යි. ඒතර 5 වැඩි 10යි ඍණ 3ක් කියලා එන්නේ. මේ 1000 උඩට ගෙනියන 10යි ඍණ 3ක්. ඔන්න ඕක තමයි මවුල ගාන. ඕක තමයි මවුල ගාන. මේ කාගේ මවුල ගානද? MOH twice මවුල ගාන මේක. MOH twice මවුල ගාන. මෙයාගේ ස්කන්ධය දන්නවනේ. දැන් මෞලික ස්කන්ධනේ අහන්නේ අපි. දැන් මෞලික ස්කන්ධය හදාගෙන යන්න පුළුවන්. ඒක කොහොමද එන්න ඕනේ? මෞලික ස්කන්ධය. අපේ සමීකරණය අපි දන්නේ මෙහෙමනේ. මෞල ගාන සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. ඕකේ. අපිට ඔය බෂ්මේ ස්කන්ධය දන්නවා. දැන් අපි මෞල ගාන හොයාගත්තා. එහෙනම් මෞලික ස්කන්ධය හොයන්න පුළුවන්. මෞලික ස්කන්ධයේ කැපිටල් M. මෙතරක් කැපිටල් M එකක් තියෙන අපි මෙයාගේ මෞලික ස්කන්ධය ගමු වෙන මොකක් හරි සංකේතයක් අපි W කියලා ගමු. මෞලික ස්කන්ධය W. මෞලික ස්කන්ධය කියන්නේ ස්කන්ධය වෙදී මෞල ගාන. ස්කන්ධයේ 0.8යි 5යි 6යි 5 ග්‍රෑම්. તો බෙදන්න ඕනේ මෞලික ස්කන්ධය. සෝරි මෞල ගාන 5 වැඩි 10යි ඍණ 3යි මෞල. අර ඊළඟ මේක සුළු කරන්න ඕනේ. කොහොමද ඒක සුළු කරන්නේ? මේ 10 ඍණ 3 උඩට ගෙනියන්න. දැන් 1000ක් වෙනවනේ. 10 මේක වැඩි කරා. එතකොට 856.5 පහෙන් බෙදන්න තියෙන්නේ. අසුළු කරලා උත්තරේ ගන්න මෞලික ස්කන්ධ එනවා. ඔය එක ගණන් වර්ගයක් ඕක පොඩ්ඩක් මතක තියාගන්න MCQ එකකුණත් අහන්න පුළුවන් 856.5 බෙදන්න ඕනේ 5 856.5 බෙදන්න ඕනේ 5 8ට 1යි 1 කරක් 5 5යි 3යි 35ට 5 7යි 7 කරක් 5 35යි 6ට 1යි 1 කරක්
5යි 6න් 5ක් ගියාම එකක් ඉතුරුයි 15ට 3යි 171.3ක් කියලා එනවා 171.3යි ග්‍රෑම් මවුලයට ඕක තමයි එතකොට මෞලික ස්කන්ධය වෙන්නේ ඉක්මනට හදපු රැතිය හදලා පෙන්නමු ඔය ගාන හදා ගන්න පැහැදිලිව ගාන හදලා ඉවරලා ආපහු ගෙදරදී තනියෙන් කටුවැඩ කොලයක් අරගෙන හදන්න ගන්න. ඒක හදලා සම්පූර්ණයි ඉන්නවනම් 6 B කොටසට යන්න. 6 B කොටසට යන්න. 6 B කොටස මේ ගානම තව පොඩ්ඩක් සංකීර්ණ කරලා තියෙන්නේ පරිමා වෙනසක් අරගෙන තියෙන එක තැනක. ඉක්මනට හදමු. ඒක හදපු නැති අය හදාගන්න. අනිත් අය 6 B කොටස හදන්න ගන්න ඉක්මනට. හයේ B කොටස හදන්න බලන්න. ඒක මීට වඩා පොඩ්ඩක් වෙනස්. ගාන ලියා ගන්න බැරි අය ඉන්නවනම් ගාන ලියා ගන්න මෙතනින්. හයේ B කොටස. හය B කොටස තනියෙන් කරන් try එකක් දෙන්න. අපි මෞලික ස්කන්ධ හොයන ගණන් කීපයක් කරානේ. 6 B කොටස අර පරිමා වෙනසක් එක තැනක තියෙනවා වෙන ලොකු දෙයක් නැහැ. හරි බලා ගන්න මෙහෙම එක්තරා ද්වියාම්නික භස්මයකින් ද්වියාම්නික භස්මයක් වහම අපි අර කලින් විදියටම ගන්න පුළුවන් ද්වියාම්නික භස්මය මම ගන්නවා ද්වියාම්නිකයි කියන්නේ OH කාණ්ඩ දෙකක් පිට කරන්න පුළුවන් කියන එක. ඔන්න ඔහම MOH twice කියලා පොදුවේ ලියනවා. ඔක පොදුවේ ඔහම ලියන්නේ ඔය M කියන්නේ ලෝහයක්නේ. ඒකෙන් අපි මෙටල් එකක් ඉඳ M කියලා දාලා ලියන්නේ MOH twice. එයාගේ ගන්නවා කියනවා 2.4 ග්‍රෑම් ගන්නවා. ඔහොම අරගෙන මේක ආශ්‍රිත ජලයේ දිය ගන්නවා. ආශ්‍රිත ජලයේ 100ක දිය කර. දැන් ඔන්න ඔය පොයින්ට් එක පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ ඔය පරිමා වෙනස් කරලා ගන්න තැන්. ඒ කියන්නේ මේක දිය කරන්නේ 100ක. ඝන සෙන්ටිමීටර 100ක ද්‍රාවණයක මේක දිය කරනවා. ඝන සෙන්ටිමීටර 100ක මේක දිය කරනවා කියලා හිතන්න. ඝන සෙන්ටිමීටර 100ක් මේක. 100ක දිය කරලා මේකේ ඝන සෙන්ටිමීටර 10ක් ගන්නවා අනුමාපනය සඳහා. මේකෙන් ඝන සෙන්ටිමීටර 10ක් ගන්නවා අනුමාපනය. එතකොට මේකෙදි තේරුම් ගන්න ඕන දේ මේකයි. හරි. දැන් මෙතන යම්කිසි MOH twice මවුල ගානක් දිය වෙනවනේ. මේ භස්මයේ මෙතන තියෙන මවුල ගාන කෙලින්ම මෙතන දිය වෙනවනේ. ඒ මවුල ගානම නැහැ මෙතන. මෙතන 100ක දිය කරලා ඒකෙන් 10ක් අපි ගන්න. එහෙනම් පරිමා අනුපාතයට මේක මවුල අනුපාතය බෙදනවා. ඒ කියන්නේ දැන් ලොකෝට හිතන්න දෙයක් නැහැ. ඔයාලට තේරෙනවනේ මෙතනින් 10 කොටසයි මෙතන තියෙන්නේ. 10න් පංගුවයි තියෙන්නේ. පැහැදිලි නේද? මෙතන තියෙන ප්‍රමාණය 10න් පංගුවනේ මෙතන තියෙන්නේ. එහෙනම් මවුල ගානක් මේක ඇතුලේ තියෙන මවුල ගානේ 10න් පංගුවයි මෙතන තියෙන්නේ. එතකොට අපි අනුමාපනය කරන්නේ ඇත්ත මවුල ගාන නෙමෙයි. ඒකෙන් 10න් පංගුව. එහෙනම් ඇත්ත මවුල ගාන හොයන්න. නැත්තම් මෙතන තියෙන මවුල ගාන හොයන්න අපි කරන්න ඕනේ. මේකේ මවුල ගාන අනුමාපනයෙන් හොයාගෙන මේක 10න් වැඩි කරලා මෙතන මවුල ගාන ගන්න. පැහැදිලි? ඒ කියන්නේ දැන් වතුරේ සම්පූර්ණ මවුල් ටික දිය වෙනවනේ. අර MOH twice මේ 100 පුරාම ඒකාකාරව දිය වෙනවා. හරිද? ඒත් ඒකාකාරව දිය වුණ එකකින් අපි ඝන සෙන්ටිමීටර 10ක් ගත්තාම 100ක තියෙන ප්‍රමාණයෙන් මෙතෙන්ට එන්න ඕනේ 10න් කොටස. ඒත් අපි අනුමාපනය කරලා හොයන්නේ මෙතන තියෙන මවුල් ගාන. ඒක ඇත්තටම අර මුල් මවුල් ගාන නෙමෙයි අපි අනුමාපනය කරන්නේ 10න් කොටස අනුමාපනය කරන්නේ. මොකද මේ 100ම අපි අනුමාපනය කරන්න ගන්න නැත්තේ මේ අනුමාපනයේදී වැරද්දක් වුණොත් මේ ද්‍රාවණයම සම්පූර්ණයෙන් අයින් කරන්න ඕනේ. දැන් මෙතන අනුමාපනයේ වැරද්දක් වුණොත් මේ 10යි අයින් කරන්න තියෙන්නේ. මේ 10 අයින් කරලා වෙන 10ක් අරගෙන ආයෙ අනුමාපනය කරන්න. හරි? ඒ නිසා අපි මේ 10 අනුමාපනය කරන්නේ. එතකොට ඒක හොඳට තේරුම් ගන්න ඕන. දැන් අපි මෙතන බලමුකෝ. මේකේ එතකොට MOH twice ඉන්නවා. MOH twice ඉන්නවා. හරි. එතකොට
මේකත් හදන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එක ක්‍රමයකින් ඉස්සෙල්ලා හදාගෙන යන්න. මේක අනුමාපනය කරනවා කියනවා. sorry. ද්විභාෂික අම්ලයක් මේ ගන්න. ද්විභාෂික අම්ලයක් ගන්න. එක්තරා ද්විභාෂික අම්ලයකින්. එතකොට මේක අම්ලය ගන්න H2A. ද්විභාෂික අම්ලයක් H2A. එහෙනම් මෙතන තියෙන H2A කියලා අම්ලයක් ගන්න ඕනේ. භස්මයක් නෙමෙයි. ඒවයි වැරදුනොත් ඔය හරි කියන්න බලාගෙන ඉන්න නැතුව. හරිද? අම්ලයක් තියෙන්නේ. ඒතර අම්ලය අපි මේ ඝන සෙන්ටිමීටර් 10 තමයි අනුමාපනය කරන්නේ. ඒක 10 වැඩි කරලා මෙතන අම්ලයේ මවුල් ගන්න හොයතේ. එතකොට මේක අනුමාපනය කරනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක. දැන් පැහැදිලි කතාව මේ මවුල ගාන මෙතන දිය වෙනවා. ඒකෙන් 10න් කොටසක් මෙතෙන්ට එනවා. දැන් මොකද කරන්නේ? මෙතන අනුමාපනය කරන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රය 0.12. සාන්ද්‍රය 0.12 මවුල ගාන ඩෙසිමීටරයට. මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකෙන් වැය වුණා කියනවා ඝන සෙන්ටිමීටර 22ක්. ඝන සෙන්ටිමීටර 22ක්. අපෙන් අහන්නේ මේ අම්ලයේ මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය හොයන කලින් වගේම ස්කන්ධය දන්න ඉන්න මවුල ගාන හොයාගත්තා නම් හරිම යනවා. එතකොට අපි මෙතන සමීකරණ ලියමු. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ධන H2A. මේක ලියන පිළිවෙලක් නැහැ. ඔය දේ ලියාගෙන යනවා. මෙතන තියෙන්නේ සෝඩියම් ධන 1යි OH ඍණ 1යි. මෙතන H+ 2යි A ඍණ 2යි. හරි H+ OH- එකතු වුණාම H2O. එතන H+ 2කට OH- 2ක් දාන්න. හරි මෙතන එනවා Na2A කියලා. සෝඩියම් 2යි. හරි එතකොට අනුපාතය 1ට 1යි. අනුපාතය 1ට 1යි. අනුපාතය 1ට 1යි. ඔය විදිහට තියෙන්නේ. එතකොට මෙහෙමයි වෙන්නේ. 1ට 2යි අනුපාතය. 1ට 2යි අනුපාතය. කොහොමද? අපි මෙයාගේ මවුල ගාන ගමු මෙතන. දැන් මෙන්න මේ අනුමාපනය කියන්නේ මේ කොටස හොඳ. අනුමාපනය කියන්නේ මේ කොටසට දාලා තමයි ගාන හදන්නේ. දැන් අපි හදනවා මෙහෙම. NH2A H2A මවුල ගාන. බෙදනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන. H2A ඉස්සරහට ඉලක්කම 1යි. මෙතන 1යිනේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉස්සරහ 2යි. H2A මවුල ගාන එනවා අපිට මෙහෙම. H2A මවුල ගාන එනවා 1 බෙදීම 2 වැඩි කිරීම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන. මෙතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන. ෆ්ලාස්කුවට වැටුණු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන. 0.12 න් 22ක් වැටුණා. 0.12 න් 22ක් වැටුණා. ඒක බෙදනවා 1000. ඔක තමයි මවුල ගාන. මේක දෙක සුළු කරාම මේ දෙකෙන් මෙතන දෙකක් කපුණොත් මේ දෙකෙන් මෙතන කපන්නකො. මෙතන කපන්න. එතන 0.06ක් කියලා. හරි නේද? 0.06ක්. මම 0.12 දෙකෙන් බෙදුවා. මේ 0.06 වැඩි කරන්නේ 22කින්. 22කින් වැඩි කරලා 1000න් බෙදන්නවා. හරි? එතකොට 22 6න් වැඩි කරලා දශම ස්ථාන දෙකක් තිබ්බනම් හරියට 6 වරක් 2 12න් දෙකක් ඉතුරුයි 6 වරක් 2 12 1යි 13යි. ඒකට එනවා 1.32. 1.32 වැඩි කිරීම 10 ඍණ 3යි. හරි නේද? 1.23 වැඩි කිරීම 3.2 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල. ඔය කාගේ මවුල ගන්නද කොට? ඔය එන්නේ H2A මවුල ගන්න. දැන් හොඳට බලා ගන්න. ඔය H2A මවුල ගානේ මෙන්න මෙතන තියෙන ටික. ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර කොච්චරද? 10ක තියෙන මවුල ගාන. එළියන්න ඝන සෙන්ටිමීටර 10 තුල. ඝන සෙන්ටිමීටර 10 තුල H2A මවුල ප්‍රමාණය කොච්චරක්ද? මෙයාගේ 1.32 වැඩි 10 ඍණ 3යි. 1.32 වැඩි 10 ඍණ 3යි. තමයි ඝන සෙන්ටිමීටර 10 තුල. ඊළඟ ලියන m නිසා ඝන සෙන්ටිමීටර කීයකද? 100ක් තුල. දැන් කලින් ගන්නට වඩා පියවරක් මෙන්න මෙතන ඇඩ් වෙනවා. ඝන සෙන්ටිමීටර 100 තුල H2A
H2A මවුල ප්‍රමාණය H2A මවුල ප්‍රමාණය තරහ සෙන්ටිමීටර් 100 තුල H2A මවුල ප්‍රමාණය 100 තුල H2A මවුල ප්‍රමාණය කොච්චරද එතකොට මේක 10න් වැඩි කරන්න 1.32 වැඩි 10 වැඩි 10 ඍණ 3යි හරි නේද මම ඒක 10න් වැඩි කරා මේ මවුල ගාන 10න් වැඩි කරා ඔක තමයි H2A මවුල ගාන මෙතන තියෙන්නේ දැන් ඔයාලට පුළුවන් මෙතන යනවා එතකොට 13.2 වැඩි කිරීම 10 ඍණ එහෙනම් මෞලික ස්කන්ධය හොයාගන්න පුළුවන් මෞලික ස්කන්ධය සමානයි මොකද්ද වෙන්න ඕනේ ස්කන්ධය බෙදන්න ඕනේ ස්කන්ධය කියන්නේ 2.4යි 3යි 4යි 4 ග්‍රෑම් බෙදන්න ඕනේ H2A ගේ මවුල ගාන. මොකද මේ H2A මවුල ගානට අදාළ ස්කන්ධය මේකනේ. එතකොට මේක අපි ලියතේ 13.2. මම මේ 10 මේක වැඩි කරලාම ලියනවා. 13.2 වැඩි කිරීම 10/3යි මවුල. ඔයා ඔන්නෝක සුළු කරන්න. බාහිර සුළු කරලා දීලා තියෙන උත්තරය එනවද කියලා. දීලා තියෙන උත්තරය එනවද කියලා බලන්න. ඉක්මන් කරලා හදමු. මෙතන මේ 10 තුන උඩට ගෙනහිලා මේක වැඩි කරන්න. එතකොට එනවා මෙතන 2434.4යි කියලා. ඒක 132න් බෙදුවාම එනවා හරි. ඒක 13.2න් බෙදන්න. බෙදුවාම එනවා අවසාන උත්තරය කියලා මෞලික ස්කන්ධයට. මම මෙහෙන් ලියන්න. ඔයා පහලින් ලියන්න. 184.4යි 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 කියලා එනවා. අවසාන උත්තරය එතකොට මේක. අවසාන උත්තරය මේක. ඔය අනුමාපන ගණන් නම් මේ අනිවාර්යයෙන්ම හරියටම හදා ගන්න ඕනේ. මොකද මේ අනුමාපන වලින් තමයි මේ ලොකු ගාණක් සම්පූර්ණ රචනා ප්‍රශ්නයක් දෙනවා අනුමාපන වලින්. ඒව තාම අපිට හදන්න බෑ මොකද ඒක මේ ඉනෝගනික් SPDත් එක කලවම් කරලා දෙන්නේ. දැනට අනුමාපන කොටස් තේරුම් ගන්න. ඒකට සමහර රචනා ප්‍රශ්න තියෙනවා. ඔයගලන්ට මේ පාස් පේපර් පොතේ ඕනම් බලන්න පුළුවන්. ඒකේ දැන් සම්පූර්ණ රචනා ප්‍රශ්නේ පේපර් එක රචනා ප්‍රශ්න 4යිනේ කරන්න තියෙන්නේ. ඒ හතරෙන් එක රචනා ප්‍රශ්නයක් තියෙනවා. ඒ රචනා ප්‍රශ්නෙට අනිවාර්යෙන් අනුමාපන තියෙන්නේ. ඒ රචනා ප්‍රශ්නේ කොටස් කරලා තියෙන්නේ කොහොමද? අනුමාපන තුනක් තියෙන්නේ. පරීක්ෂණයේ, පරීක්ෂණයේ B, පරීක්ෂණයේ C කියලා. පරීක්ෂණයේ A ගෙන් කාගේ හරි සාන්ද්‍රයක් මේ විදිහට හොයන්න ඕනේ. නැත්නම් මේ විදිහේ මෞලික ස්කන්ධයක් හොයන්න. මේ විදිහේ ගණන් නෙමෙයි දෙන්නේ. ඒ පරීක්ෂණ තුන එකට සම්බන්ධයි. ඒතකොට මේ පාර්ට් එක තාම ඔයගලන්ට තේරෙන්නේ නැහැ. ඉනෝගනික් වල අර මේකේ අයනේ අනිත් එකට දාලා එහෙම ගන්න තියෙන්නේ. ඒක එතකොට එතෙන්දි පිළිවෙලට කරනවා. දැනට මේ අනුමාපනයක් කරගෙන යන විදිය. දැන් උදාහරණයක් හිතන්නේ ලොකු ගානක එක තැනක් තමයි අපිට මොකක් හරි අම්ලයක් මුණ ගැහෙනවා. ඒ අම්ලයේ මෞලික ස්කන්ධය හොයා ගන්න ඕනේ. ඒතකොට මේක මේ පොඩි පියවරක් ඒ ගාන ඇතුලේ. මෞලික ස්කන්ධය හරියටම මේ උත්තරේ හොයා ගන්න ඕනේ. මේක හොයාගෙන මේ මෞලික ස්කන්ධය භාවිතා කරලා තමයි පරීක්ෂණයේ ඊළඟ කොටසේ එතනින් එහාට දිගට යන්න තියෙන්නේ. හරිද? ඒතකොට මේ විදිහට අර ඉස්සරහදී ලොකු රචනා ප්‍රශ්නයක් අවුල් වෙනවා අනුමාපන කොටස හරියට කරගත්තේ නැත්නම්. ඒකද අනුමාපන කොටස වඩාත් නිවැරදිවම කරගන්න ඕනේ. අපි ඊට පස්සේ එනවා තව පොඩ්ඩක් වෙනස් ගානකට 7 කොටස තව මේ අනුමාපන ප්‍රශ්න තියෙන ටියුට් එකක් ඔයගලන්ට ඉදිරියේදී හම්බ වෙනවා. දැන් මේකේ මම අර තියරි ටික සාකච්ඡා කරන්න ඕන හින්දා එකිනෙකට වෙනස් ගණන් වර්ග දාලා හදලා තියෙන ඔය ටියුට් එක. මීට වඩා මේ අර අභ්‍යාස කරගෙන යන්න ඕන තව ටියුට් එකක් දෙනවා. හරිද?
එතකොට 7 වෙනි ප්‍රශ්නේ ඒ කොටස හදමු. ටියුට් එක නැති අය ලියා ගන්න. ටියුට් එක නැති අය මම ප්‍රශ්න දානවා. අනිත් අය හදාගෙන යන්න 7 වෙනි ප්‍රශ්නේ ඒ කොටස. පිටු අංක 35. හදන්න try එකක් දෙන්න. මම කියලා දෙන්නම් අවදිනකොට. හරි නේද? එතකොට ඒකේ මේ ස්කන්ධ ප්‍රතිශතයක් හොයන්න තියෙන්නේ. ඇත්තට ගණනය කිරීම පාඩමේ වැදගත්ම කොටස අනුමාපන. ඔය අනුමාපනෙන් තමයි කෙලින්ම රචනා ප්‍රශ්න. ඒකෙන් කියන්නේ අනිත් කොටස් බලන්න ඕනේ නැහැ වැදගත් නැහැ කියලා. ඒ කියන්නේ කෙලින්ම විභාගයට බලපාන කොටස ඕකේ අනුමාපන. ඒකට හේතුව තමයි අනුමාපනෙන් තමයි ලොකු ගානකාර විශ්ලේෂණ කොටසක් යන්නේ. දැන් ඔයාලට මම පෙන්නන්න ඕනම් මේ බලන්න. මේ තියෙන්නේ 2019 2019 A level paper එක. හරිද? මේ paper එකේ 9 වෙනි ප්‍රශ්නේ මේ 9 වෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් බලන්න මේකේ මේ 9 වෙනි ප්‍රශ්නේ B කොටස. හරි. අපිට බලන්න දැන් මේක මේ B කොටසක්. ඔයාලට තේරෙනවද මේ? දැන් අර 9 කියන කොටස ඉවරයි මෙතනින්. මේ 9 ලකුණු 75 කියලා තියෙන්නේ. ඊට පස්සේ මේ 9 B කොටස මේ බලන්න. y කියලා ජල සාම්පලයක් තියෙනවා. දැන් ඔය ගාන කියවලා තේරුම් ගන්න උත්සාහ කරන්න එපා තේරෙන්නේ නැහැ. දැන් ඕකෙන් බය වෙන්න නෙමෙයි තියෙන්නේ. මම කියන්නේ මේ අනුමාපන කියන කොච්චර ගැඹුරින් ළමයි ඉගෙන ගන්න ඕනේද කියන එක. ඒ කියන්නේ කොච්චර අනුමාපන සම්බන්ධයෙන් අභ්‍යාස කරන්න ඕනේද කියන එක. හරිද? දැන් තුන්වෙනි පාඩම ඉවරයි කියලා ඊළඟ පාඩමට අග්ගාලා පටන් ගන්න පුළුවන්. දැන් 22 ළමයි ඉන්නෝනේ දැනට අග පාඩම් කරන්න යන ළමයිත් ඉන්නවනේ රිවිෂන් පන්ති වලට අහේ මේ කියලා. නමුත් ඔය පාඩමක් ගැඹුරට ඉගෙන ගත්තේ නැතොත් එහෙම ලොකු අවුලක් වෙනවා ඉස්සරහට යනකොට. බාන මේ කියන මෙහෙම මේ y නැවති ජල සාම්පලයේ සල්ෆේට් අයන ඔහොම කියලා අයන තියෙනවලු. ඒකේ මේ විශ්ලේෂණය කියන සඳහා පහත ක්‍රියාපිළිවෙල සිදු කරාලු. අන්න බලන්න ක්‍රියාපිළිවෙල තුනක් දීලා තියෙනවා. ඔය තුනම අනුමාපන තුනක්. ඔය 20 වැඩිපුර බේරියම් ක්ලොරයිඩ් දාලා ඒක කරන විදිය තේරෙන්නේ නැහැ. මේකේ සල්ෆියුරික් දාලා භාවිතා කරමින් ද්‍රාවණයක් මේ බලන්න කෙලිම වචනෙම තියෙනවා මේ අනුමාපනය කරන ලදී. අනුමාපනය කරන ලදී. කෙලිම වචනෙම තියෙනවනේ මෙතන. අනුමාපනය කරන ලදී. ඊට දැන් ඒක අපිට තේරෙන්නේ නැහැ කොටස හදන්න. මේකෙත් තියෙනවා මෙහෙම. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක් කරාලු සම්පූර්ණ මුක්ත වීමට ගත වන කාලය බලලා මෙතිලෝරේන් දාර්ශනික භාවිතය. මම මේකත් මේ අනුමාපනය කරලා තියෙන්නේ. අනුමාපනය කරලා කියලා තියෙනවා. පැහැදිලිද? ඒතර ඔය තියෙන්නේ උඩ ඔය ඔයගොල්ලන්ගේ සිලබස් එක කියන්නේ 2019 A level paper එකේ මාකින් ස්කීම් එක ඔය තියෙන්නේ. පැහැදිලි? 2019 A level paper එකේ මාකින්. එතකොට මේ අනුමාපන වලින් තමයි සම්පූර්ණ රචනා ප්‍රශ්නයක් හැදෙන්නේ. ඒ කියන්නේ විශ්ලේෂණ වලට යන්නේ අනුමාපනත් එක්ක. ඒතකොට ගණනය කිරීම පාඩම කියන්නේ ලොකු කාලයක් වැය කරලා කරගන්න ඕන පාඩමක්. ඒ කියන්නේ පන්තියක නෙමෙයි වැය කරන්න ඕනේ. අනුමාපන පාඩම ගන්න පන්තියක වැය කරන කාලය නෙමෙයි මම කියන්නේ. දැන් පන්තියේ මෙහෙම මම ගණන් වර්ග ටික කියලා දුන්නාට පස්සේ ඕකේ මට උගන්වන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ තනියෙන් එකකින් ගණන් වර්ග හොයාගෙන හදන්න ඕනේ. දැන් ඒකට මම තව ටියුට් එකක් ඔයගොල්ලන්ට දෙනවා ගණනය කිරීම වලට. ඔය දීලා තියෙන ටියුට් එක සම්පූර්ණ කරන්න ඕනේ. ඊට පස්සේ පාස් පේපර් වල ඕගොල්ලන්ගේ මට්ටමින් කරන්න පුළුවන් ලකුණු ටික මම මේ කරන්න පුළුවන් ප්‍රශ්න ටික මම ලකුණු කරලා දානවා. ඒ ප්‍රශ්න ටික කරගෙන යන්න ඕනේ. ඊට පස්සේ දැන් පාස් පේපර් ටික කරාට පස්සේ 12 වසරට අදාළ ටර්ම් ටෙස්ට් පේපර් තියෙනවනේ. කොළඹ ඉස්කෝල ප්‍රධාන ඉස්කෝල 5ක 6කවත් ටර්ම් ටෙස්ට් පේපර්. එතකොට ඒ පේපර් ටික කියන්නේ ආනන්ද රොයල් දේවාලිකා විශාඛා ප්‍රධාන ඉස්කෝල ටිකවත් අඩු ගන්න ප්‍රධාන ඉස්කෝල 5කවත් ටර්ම් ටෙස්ට් පේපර් අවුරුදු 5ක්වත් එහා පැත්තට කරගෙන යනකොට ලොකු ප්‍රශ්න ප්‍රමාණයක් කව වෙනවා. එහෙම වුණොත් තමයි ගණනය කිරීම පාඩම කරා කියලා වෙන්නේ. නැත්තම් මේ තියෙන ටික එහෙම මෙහෙම කරලා ඉවර වෙලා සම්පූර්ණ පාඩම කියන්නේ පාඩම හරි. පාඩමේ තීර ටික සම්පූර්ණයි. නමුත් ගාණක් හදන්න බෑ. ඒ ගාණක් හදන්න බෑ කියන්නේ පාඩම කරා කියන එක තේරුමක් නැහැ කියන්නේ. හරි? ඒ කියන්නේ ගොඩාක් එහාට මේක යන්න ඕනේ. එහෙම ගියොත් තමයි හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. දැන් ළමයි කරන්නේ ගණනය කිරීම පාඩම එහෙම මෙහෙන් ගානක් දෙකක් හදා ගන්නවා. ළමයින්ට පුළුවන් මවුල ගාන දුන්නාම මෞලික ස්කන්ධය හොයන්න පුළුවන්.
ඊට පස්සේ අනුගාන දුන්නාම මවුල ගාන හොයන්න පුළුවන්. සාන්ද්‍රය දුන්නාම පරිමාව හොයන්න ඕන. ඔය වගේ පොඩි දේවල් ටිකක් දැනගත්තාම හිතනවා ගණනය කිරීම හරි කියලා. හැබැයි විභාග ප්‍රශ්නයකට පේස් කරන්න හිතන්නවත් එපා එහෙම. දැන් එහෙම කරලා ඉවර ළමයි කරන්නේ මොකද්ද මේ වෙනකොට 21 ගේ රිවිෂන් පන්ති විතරක් 22 කියලා. ඒක ගණනය කිරීම කරලත් නැහැ. බන්ධන පාඩමෙත් හරියට සම්ප්‍රයුක්ත විටයක් අඳගන්න ගියොත් ඒකත් වරද්දනවා. ඒ අතරතුරේ අග පාඩුවක් කරනවා. ඒ කියන්නේ මිනිස්සු පුද්ගල ඒ කියන්නේ මිනිස්සු සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙන ඒ කියන්නේ මිනිස්සුගේ මනසේ ස්වභාවය තමයි අලුත් දෙයක් ඉගෙන ගන්න හැමතිස්සෙම කැමති. ඒ කියන්නේ ඒක සම්පූර්ණ කරනවද නැද්ද කියන එක වෙනම කතාවක් නේ. අලුත් දේවල් ඉගෙන ගන්න කැමති. දැන් පළවෙනි පාඩම ඉගෙන ගන්නකොට හිතෙනවා මොකද්ද 14 වෙනි පාඩමත් මට කරලා බලන්න ඕනේ කියලා. 13ත් කරලා බලන්න ඕනේ. දැන් මේ දවස්වල එකට ඕන තරම් ඉඩකඩක් තියෙනවා. ඒ ඔන්ලයින් වලින් එක විදිහට උගන්වනවා. එතකොට එක පන්ති වලට ගිහිල්ලා බලනවා. දැන් එහෙම ගිහිල්ලා වැඩේ අවුල් කරගන්නවා. දැන් එහෙම කරපු ළමයි ඉන්නවනේ කවුගේ අවුරුදු වල ඉන්නවා. ඕන තරම් එක පන්ති ඉගෙන ගමන් ඊළඟ අවුරුද්ද රිවිෂන් කරනවා. ඒතර මේකේ මුල ටික කළාත් නැහැ. අරගේ අග ටික හරියට කෙරෙන්නේ. දැන් මේ පාඩම් ටිකක් පිළිවෙලට පෙළගස්සලා තියෙනකොට ඒවා අර පඩිපෙල් මැදේ මගහැර පයින්න යන්න එපා. එහෙම කරගන්න අමාරුයි. එහෙම කරලා රුකුල් සාල්ට් එකට යන්න බෑ. යන්තම් 100ක ටෙස්ට් එකට මොනවා හරි ඒවා ටිකක් අහුල ගන්න පුළුවන්. ඒතර එතරනේ බහුතරයක් ළමයි ඉන්නේ. 100ක ටෙස්ට් එකේ මට්ටමේ දාලා බහුතරයක් ළමයි ඉන්නේ. හරිද? අපි 7 වෙනි ප්‍රශ්නෙට යමු. ඝන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිදර්ශකයකින් ග්‍රෑම් එකක් අරගෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිදර්ශකයක් තියෙනවා. ඒකේ අපද්‍රව්‍ය තියෙනවලු. අන්න ඒකයි ප්‍රශ්නේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ග්‍රෑම් එකක් ගත්තා. මෙතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න අපිට ටක් ගාලා හොයන්න පුළුවන් මෞලික ස්කන්ධෙන් බෙදුවා නම්. එහෙම බෙදන්න බෑ. ඒකට හේතුව ඒ ග්‍රෑම් එක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නෙමෙයි. ඕක ඇතුලේ අපද්‍රව්‍ය තියෙනවා. ඒ කියන්නේ මොනවා හරි නිෂ්ක්‍රීය අපද්‍රව්‍ය ටිකක් තියෙනවා. එතන අපි මේ ග්‍රෑම් එක කිරනකොට ඒ අපද්‍රව්‍යයත් එක්ක තමයි කිරන්නේ. එහෙනම් මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ග්‍රෑම් එක නෙමෙයි. පැහැදිලිද? මේකේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පොඩ්ඩයි ඇත්තේ. නිකන් හිතන්නකො සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 0.5යි අපද්‍රව්‍යයක් 0.5ක් තියෙනවා. 0.5. ඒ වගේ කොහොම හරි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පොඩ්ඩයි තියෙන්නේ. ඉතුරු ටික අපද්‍රව්‍ය තියෙන්නේ. පැහැදිලි? ඊට පස්සේ කියනවා මේක මිලිලීටර් 25ක දිය කරලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රවණයක් හදා ගන්නවා. මේක ඇතුලේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෝල යම් ප්‍රමාණයක්. ඒ ටික දිය වෙනවා ඊට පස්සේ මේක අපද්‍රව්‍ය ටිකක් දිය වෙනවා. ඒතර අපද්‍රව්‍ය වල අපිට විස්තරයක් කියන්නේ නැහැ. එතකොට එයා ප්‍රතික්‍රියාවලට එන්නේ නැහැ. එන්නේ නැහැ කියලා අපි දන්නවා. මොකද අපද්‍රව්‍ය ගැන අපි දන්නේ නැහැ ඔතෙන්දී. දැන් මේකේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර් 25ක් හදා ගන්නවා. මිලිලීටර් ඝන සෙන්ටිමීටර් දෙකම එකයි. අටවසරට ගන්නන්නේ මිලිලීටර් ඝන සෙන්ටිමීටර් දෙකම එකයි. එතකොට මිලිලීටර් 25ක් දීලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රවණයක් හදනවා. මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රවණය සමග සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරන්න 0.1 සල්ෆියුරික් ද්‍රවණයකින් මිලිලීටර් 12ක් අවශ්‍ය වුණා. මේකත් එක්ක ප්‍රතික්‍රියා වෙන්න දානවා සල්ෆියුරික්. සල්ෆියුරික් මිලිලීටර් 12ක්. මම ඒක ඝන සෙන්ටිමීටරම ගියා ගන්න. ඝන සෙන්ටිමීටර මිලිලීටර් සමාන හින්දා. ඒකේ සල්ෆියුරික් වල සාන්ද්‍රය 0.1යි. 0.1 සාන්ද්‍රණය වෙන සල්ෆියුරික් වලින් මිලිලීටර් 12ක් මුල් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිදර්ශකයේ අපවිත්‍ර සලකා W බෙදීම W අනුපාතය ගණනය කරන්න. දැන් එච්චර එහෙට ඕනේ අපි ඉස්සෙල්ලා මෙතන මේ වෙන කතන්දරේ පොඩ්ඩක් බලමු. දැන් මේ සල්ෆියුරික් ප්‍රතික්‍රියා කරනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක. කොහොමද එන්නේ? මේ ප්‍රතික්‍රියාවේ ස්වභාවය කොහොමද? H+2යි SO4 ඍණ දෙක මෙතනින් එන්නේ. සෝඩියම් ධන 1යි OH ඍණ 1යි. මේ H+ මේ OH- එක සම්බන්ධ කරන්න. එතකොට මොකක්ද දෙන්නේ අපිට? H2O එනවා. පාඩ තේරෙනවා මෙතනින් H+ දෙකක් එනවා. එහෙනම් මේකෙන් OH- දෙකක් එක්ක ජලාණු දෙකක් හැදෙනවා. සල්ෆේට් වල තියෙන ඍණ දෙකයිනේ SO4 ඍණ දෙක. කොහොමද තියෙන්නේ? මෙතන සෝඩියම් ධන 1. ඉතින් මෙයාගේ දෙකක් එන්න ඕනේ. එහෙනම් මෙතන එන්න ඕනේ Na2SO4. Na2SO4. කොහොමද? දැන් මෙතෙන්ට සෝඩියම් දෙකක් ගියා. ප්‍රතික්‍රියාව තුලිතයි. මොකද ප්‍රතික්‍රියාව? මේවා නම් ඉතින් එහෙම අයන මාරු කළ ගන්න දෙයක්වත් නැහැ. අපි නිතරම භාවිතා කරන පොදු ප්‍රතික්‍රියා මේවා. හැමතැනකම යෙදෙනවා. කෙමිස්ට්‍රි කරන ළමයි මේ ප්‍රතික්‍රියාවක් දන්නේ නැහැ කියලා ලොකු අවුලක්. එතකොට මේ එහෙම ගමු. අනුපාතය එනවා 1ට 2යි කියලා. 1 අණු 2. 1 අණු 2. එතකොට මෙතනින් එනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බෙදීම සල්ෆියුරික්.
මේ අනුපාතය වල කැමති විදිහට ලියන්න හැකිනේ මම කලින් සතියේ කිව්වා මේක උඩයට මාරු කරනකොට අවුලක් නැහැ. එතකොට අර පැත්තත් මාරු වෙලා එන්නේ. එහෙම ගැටලුවක් නැහැ. උඩට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්න ඕනේ කියලා එකක් නැහැ. උඩට සල්ෆුරික් දාන්නත් පුළුවන්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උඩට දැම්මොත් උඩට ඉලක්කම 2. සල්ෆුරික් ඉස්සර ඉලක්කම 1. 2 බෙදීම 1. ඔන්න ඔය විදිහට එනවා. දැන් මම මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න කියන එක උත්තර කරනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දෙවාරයක් මොකද්ද සල්ෆියුරික් මවුල ගන්න. සල්ෆියුරික් කියන්නේ මොකද්ද? සල්ෆියුරික් මවුල ගන්න කියන්නේ 0.1 න් 2යි. සාන්ද්‍රණය 0.1යි. එකෙන් ඝන සෙන්ටිමීටර 12ක් ගන්නවා. මේක 1000න් බෙදන්න ඕන. අතර ගැටලුවක් නැහැ නේද? n සමානයි cv නේ. මවුල ගන්න කියන්නේ සාන්ද්‍රය වැඩි කිරීම පරිමාව. සාන්ද්‍රය 0.1යි. පරිමාව 12යි. හැබැයි මේ 12 ඝන සෙන්ටිමීටර. මේ 12 1000න් බෙදන්න. එතකොට ඝන දෙසිමීටර. හරිනේ? ඔය එකපාර ගන්න පුළුවන් දැන් ඈ. එතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න එනවා. මෙතන දෙවරක් 12 24යි. එතකොට 2.4 වැඩි 10 ඍණ 3යි ග්‍රෑම්. sorry මවුල. ඔය විදිහට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න. දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල මෙච්චරක් තිබිලා තියෙනවා මේක ඇතුලේ. මේකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ආවේ මෙතන තිබිලානේ. හරියට බලා ගන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෙතෙන්ට ආවේ මෙතන තිබිලානේ. මෙන්න මේ අපද්‍රව්‍යත් එක්ක තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ටික දැන් මේක දිය වෙලා තියෙන්නේ. හරි. එතකොට මෙතන තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්නත් ඕකමනේ. එතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න අපි හොයාගෙන තියෙනවා. අපද්‍රව්‍ය ගැන අපිට අදාළත්වයක් නැහැ. මම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ටික හෙව්වා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න දන්නවා මෙතනදී. මට පුළුවන් මෙතන තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය කියන්නේ. ඇයි මවුල ගන්න දන්නවනම් මවුල ගන්න ස්කන්ධය කියන්න පුළුවන්. ඒක මම මෙහෙම කරනවා. එම නිසා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මොකක්ද ස්කන්ධය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය කොහොමද එන්න ඕනේ 2.4 වැඩි 10 ඍණ 3යි මවුල මේක වැඩි කරනවා මෞලික ස්කන්ධය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ මෞලික ස්කන්ධය වැඩි කරනවා ස්කන්ධ වලට මවුල ගන්න මෞලික ස්කන්ධය වැඩි කරලානේ හරි සෝඩියම් 23යි ඔක්සිජන් 16යි 39යි හයිඩ්‍රජන් 1යි 40යි 40යි GMOL ඍණ 1 40යි GMOL ඍණ 1 කොහොම නෙන්නේ මවුල ඍණ 1 2.4 මෙතන 4න් වැඩි කරනවා එතන 4 16න් 6 එකක් ඉතුරුයි 4 2 8යි 8 1යි 9යි එතන 96 වැඩි කිරීම 10 ඍණ 3යි ග්‍රෑම් හරි 96 වැඩි 10 ඍණ 3යි ග්‍රෑම් කියන්නේ 0.09යි 9යි 6යි ග්‍රෑම් ඔය තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය එතකොට ඔය සාම්පලය අපි ගත්තාම ග්‍රෑම් එකක් ඒ ග්‍රෑම් එක තුල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන්නේ මෙච්චරයි ඒක අපි හොයාගත්ත විදිය තේරෙනව නේද අනුමාපනයක් කළා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්නවල ගත්තා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගානේ එයාගේ ස්කන්ධය ගත්තා එතකොට අපිට එන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය මේනේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය එතකොට ඔය ග්‍රෑම් එකක් කිරලා ගත්තට ඕකේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන්නේ මෙච්චරයි හරිද මේක අවසාන උත්තරේ නෙමෙයි අපෙන් අහන්නේ W බෙදීම W ප්‍රතිශතය. ඔක නිතරම ගණන් වල යෙදෙනවා. හරිද? ඒතර W බෙදීම W ප්‍රතිශතය කියන එක හොඳට තේරුම් ගන්න ඊට පස්සේ. එයා කියන්නේ ඔය weight to weight කියන එක තමයි W බෙදීම W කියලා ලියන්නේ. ඒ කියන්නේ ස්කන්ධයට ස්කන්ධය අනුපාතය ලියන්නේ. අහන්න. එතකොට ඔක ගන්නෙ මෙහෙමයි. අපි ගත්ත මුල් සාම්පල ස්කන්ධය තියෙනනේ ග්‍රෑම් එක. ග්‍රෑම් එකේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කොච්චරද එහෙනම් 100ට කොච්චරද කියලා බලන්න. ඒක ප්‍රතිශතය ස්කන්ධ ප්‍රතිශතය. ඔය W බෙදීම W කියන්නේ ඇත්තටම ස්කන්ධ ප්‍රතිශතය කියන්නේ. හරි. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල ඒ නිසා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල ස්කන්ධ ඒකට හොඳ වචනයක් කියනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල ප්‍රතිශත සංශුද්ධතාවය කියලා. ප්‍රතිශත සංශුද්ධතාවය. මේක තමයි පැහැදිලි කරලා දෙන්නම්.
මේ ගාන මම හදනකොට ඕගොල්ලෝ ගාන හදන්න එපා මේ හරියට අහගෙන ඉන්න. නැත්තම් පස්සේ ගාන හදලා ටික වෙලාවකින් පස්සේ බැලුවා කල්පනා කරන මොකද්ද මේ ලියලා තියෙන්නේ. එතකොට ග්‍රෑම් එකක් නේ හොඳට බලාගන්න. ග්‍රෑම් එකක්. මේ සාම්පලේ මම ගන්නේ ග්‍රෑම් එකක්. හරි. සාම්පලේ ග්‍රෑම් එකක් අරගෙන ග්‍රෑම් එක බෙදනවා. ඒක ඇතුලේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තිබුණේ මෙච්චරයි. ග්‍රෑම් එකක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 0.096 ග්‍රෑම්. උඩයි යටයි දෙකම එකම එකකින් තියෙනවා. එහෙනම් අපි බලනවා 100ට කොච්චරද. එතන මේක සුළු කරාම අවසානට එනවා ඔයාට මේ ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවනේ. ඒකක කැපෙනවා. මෙයාට මෙයා කැපෙනවා. ඒකක දෙක කැපෙනවනේ. කැපුණාම මේක 100න් වැඩි වෙනවා. 1යි 2යි 100ට 9.6යි. 9.6. ඕක තමයි ස්කන්ධ ප්‍රශ්න. පැහැදිලිද? ඕකට අපි කියනවා ප්‍රතිශත සංශුද්ධතාවය කියලා. ප්‍රතිශත සංශුද්ධතාවය කියන්නේ ඕකටම තමයි. එතකොට ඔය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාම්පලේ හරිද? අපද්‍රව්‍ය තමයි 90ක් තියෙන්නේ. ඒ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන්නේ 9.6යි. ඒතර 90.6 තවත් තියෙන 9.6යි කියන්නේ 100න් ඔය 9.6 අඩු කරා. ඒතර එනවා 90.4. 90ක්ම තියෙන අපද්‍රව්‍ය. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෙච්චරයි. පැහැදිලිද? ඔන්න ඔකට අපි කියන ප්‍රතිශත සංශුද්ධතාවය. ඕකත් ගොඩාක් ගණන් වල අහන එකක්. හරි. ඔය ඝන සංයෝග වල එක එක්කෙනාගේ ස්කන්ධ ප්‍රතිශතයෙන් අහනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කොතරක් ඉන්නවද? එතන මේක ගොඩාක් අපවිත්‍ර වෙච්ච සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගාවට. ඒ 90ක්ම අපද්‍රව්‍යෙට තියෙන්නේ. ගාන හදලා පෙන්නු. ගාන හදලා පෙන්නු. ඔයා සංකීර්ණ ගණන් නෙමේ ලේසිව ගණන් හොඳේ. ඔයා විභාග මට්ටමේ ගණන් හෝ අමාරු ගණන් කියලා හිතන්න එපා. ඔයයන් ගොඩක් දේවල් තේරුම් ගන්න ඕනේ. ඒතර විභාග මට්ටමේ ගණන් හදන්න පුළුවන්. හදලා ඇතියා ඉක්මනට හදාගන්න. ඊළඟට ඊළඟ ගානට යන්න තියෙනවා අපිට. මේක හදලා ඉවරයි 7 B කොටස හදන්න ගන්න. 7 B කොටස හදන්න ගන්න මේක හදපු අය. 7 B කොටස හදන්න ගන්න. ඔක හදපු අය. ගන්න නැති අය මේකෙන් බලලා ලියා ගන්න ගන්න. ඒකත් 7 ඒ කොටස වගේම ගානක් තමයි. හදන්න try එකක් දෙන්න ඉක්මනට ගාන ලියාගෙන. දැන් 7 ඒ ගාන හොඳට තේරුම් ගත්තා නම් තනියෙන් හදන්න try එකක් දෙන්න. ඉක්මන් කළා හදන්න ගමු.
පොඩි රූප සටහනක් හරි අඳින්න ගන්නවකට අදාළව රූප සටහනක් හරි අඳින්න ගන්න. හරි. ඒකෙදි මේ කලින් ගාන වගේම තමයි ප්‍රශ්නේ වෙනස්. ගාන එකපාරටම බලපු ගමන් උත්තර එන්නේ නැහැ. උත්තර තේරෙන්නේ නැහැ. හදන විදියක් ඔළුවට එන්නේ නැහැ එකපාර. ඒකට ගණන් ගොඩාක් හදලා පුරුද්දක් තියෙනවා නේද? ලේසිම දේ ඉස්සෙල්ලා රූප සටහනක් අදින දීලා තියෙන දත්ත වලට අදාළව. දැන් ඕකේ කියනවා බේරියම් හයිඩ්‍රොක්සයිඩ් සාම්පලයක් තියෙනවලු. අපේ අවසානයේ අහන්නේ ඒකේ ප්‍රතිශත සංශුද්ධතාවය. ඒතකොට ප්‍රතිශත සංශුද්ධතාවය අහනකොට අපි දන්නවා මේකේ අපද්‍රව්‍ය තියෙනවා. හරිද? අපවිත්‍රාය කියන මේක ඇතුලේ අපද්‍රව්‍යයක් යම් ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් මේ ග්‍රෑම් දෙකම බේරියම් හයිඩ්‍රොක්සයිඩ් නෙමෙයි. අපද්‍රව්‍යයක් යම් ප්‍රමාණයක් ඇති. අපෙන් අහන්නේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන ප්‍රතිශතය කොච්චරයිද කියලා. දැන් අපිට මෙන්න මෙහෙම කරන්න පුළුවන්. හරිද? අපිට පුළුවන් මේක මේ කියලා තියෙන විදිහට ද්‍රාවණයක් අදින්න. ඝන සෙන්ටිමීටර් 100ක ද්‍රාවණයක් අරගෙන මේක දිය කරගන්න 100ක. මේක 100ක දිය කරාම ඔන්න ඔය විදිහට ද්‍රාවණයක් අදගන්න. එතන මේක ඇතුලේ දිය වෙනවා බේරියම් හයිඩ්‍රොක්සයිඩ්. අපද්‍රව්‍ය ගැන අපි හිතන්නේ නැහැ. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් දිය කරනවා ඝන සෙන්ටිමීටර් 100ක. ඊට පස්සේ ඒකෙන් ඝන සෙන්ටිමීටර් 10ක් ගන්න. මේකෙන් ඝන සෙන්ටිමීටර් 10ක් ගන්නවා. මේකෙන් ඝන සෙන්ටිමීටර් 10ක් අරගෙන එතකොට මෙතෙන්දී වෙන විශේෂ සිද්ධිය තමයි බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මෙතන තියෙන ගානේ මෙතෙන් තියෙන 10න් පංගුවයි. මේ තියෙන බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණය මෙතෙන් තියෙන 10න් පංගුවයි. එතකොට ඝන සෙන්ටිමීටර් 10ක් අරගෙන HCl වලින් අනුමාපනය කරනවා. මේකට අපි දානවා HCl. ඔන්න ඒ විදිහ රූප සටහනක් අඳගත්තාම ගාන හදන්නේ යම්කිසි අදහසක් එනවා. මුකුත්ම තේරෙන්නේ නැති අවස්ථාව උඩ රූප සටහනක් අඳ ගන්න try කරද්දී ගාන හදන්න මොනවා හරි අදහස් ටිකක් එනවා ඒක. අම්ලයෙන් ඝන සෙන්ටිමීටර් 5ක් වැය වුණා. අපෙන් අහනවා බේරියම් හයිඩ්‍රොක්සයිඩ් සාම්පලේ ප්‍රතිශත සංශුද්ධතාවය. කලින් හදපු ගාන විදියම තමයි. මෙතනින් ඔයාලට ගාන පටන් ගන්න පුළුවන්. ඔයා ප්‍රතික්‍රියාව කියන්නේ HCl එක බේරියම් හයිඩ්‍රොක්සයිඩ්. HCl මෝල් ගාන දන්න හින්දා ඔයාලට මෙතන බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මෝල් ගාන හොයන්න පුළුවන්. ඒක 10න් වැඩි කරා නම් ඔයාලට මෙතන බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මෝල් ගාන එනවා. මෙතන බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මෝල් ගාන දන්නවා කියන්නේ මේක ඇතුලේ තියෙන බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මෝල් ගාන දන්නවා. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මෝල් ගාන වැඩි කරන මෞලික ස්කන්ධය. ඒතර බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධ එනවා ඔයාලට. ග්‍රෑම් දෙකක කොච්චරද තියෙන්නේ? එහෙනම් 100ට කොච්චරද කියලා බලන්න. අර බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය හෙව්වම අනිවාර්යෙන් ග්‍රෑම් දෙකට වඩා අඩු උත්තරයක් එනවා. ඒ ග්‍රෑම් දෙක කියන්නේ අපද්‍රව්‍යයත් එක්ක ස්කන්ධය. පැහැදිලිද? ඔයාලා ගාන හදාගෙනනකොට බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ලොකු ඉලක්කමක් આવොත් වැරදි ගන්න. ඉතින් ඒවත් අදහසක් පොඩ්ඩක් තියාගන්න. ඒතර ගාන වරදිනවද කියලා අදහස් උත්තරයට තියෙනවා. දැන් මෙතනින් පටන් ගමු. මෙතනින් පටන් ගමු ප්‍රතික්‍රියාවලිය ඉස්සෙල්ලා. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ධන HCl barium hydroxide ධන HCl barium chloride ධන ජලය සමීකරණය තුනිත වෙනකොට මෙතෙන්ට දෙකක් එනවා මෙතන ක්ලෝරින් දෙකයි මෙතන 2H2 ඔන්න මේකේ ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය එනවා 1ට 2යි කියන 1ට 2යි අනුපාතය දැන් අපි
බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන ගමු. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන සමානයි බෙදන්න HCl මවුල ගාන. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන 1 HCl මවුල ගාන 2 එක බෙදීම 2. ඕකෙන් ගන්නවා බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන. අපි මේ ගාන හදන්නේ අනුමාපනයට අදාළව. දැන් මේ සුළු ග්‍රේෆ් ටික ඔක්කොම කරන්නේ මෙන්න මෙතන තියෙන මේ අනුමාපනයට අදාළව. හරි. මේ අනුමාපනයෙන් මම හදාගෙන යන්නේ. අනුමාපනය එනවා එක බෙදීම 2 වාරයක් මෙයාගේ මවුල ගාන HCl මවුල ගාන 0.2න් 5යි. සාන්ද්‍රය 0.2යි. 5න් වැඩි කරන්න. බෙදන්න 1000න්. 1000න් බෙදන්න. ඔය විදිහට. මේක සුළු කරා මෙතන 0.2 මේ 0.2 කපුණාම 0.1ක් කියලා එනවා. එතකොට 0.5 වැඩි කිරීම 10 න් 3යි. එම නිසා ඝන සෙන්ටිමීටර් 10 තුල දැන් අනුමාපනයට ලක් වෙන්නේ මෙන්න මේ ඝන සෙන්ටිමීටර් 10 මෙතන තියෙන. මේ ඝන සෙන්ටිමීටර් 10 තියෙන පැහැදිලි නේද? මේ ඝන සෙන්ටිමීටර් 10 තියෙන බේරියම් හයිඩ්‍රොක්සයිඩ් වලට එන්නේ. හරි. ඒ නිසා ඝන සෙන්ටිමීටර් 10 තුල බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණය කොච්චරක්ද? 5 වැඩි 10 ඍණ 4යි. 10 ඍණ 4ක් ආවේ කොහොමද? මේ 10 තුන උඩට ගියාම 10 ඍණ 3ක් වෙනවනේ. 5යි මේ දශමයකුත් තියෙනවනේ. එතකොට ඒක 10 ඍණ 1ක් 10 ඍණ 4යි. ඕක තමයි එතකොට ඝන සෙන්ටිමීටර කොච්චරද? මෙන්න මේ 10 මවුල ගන්න. පැහැදිලි? ඊට පස්සේ එම නිසා ඝන සෙන්ටිමීටර් 100 තුල දැන් මුලදී මේ වගේ ගණන් පියවරවල් එක්ක හරියට හදන්න පුරුදු වෙන්න. එතකොට ඉස්සරහදී මේ දිගටම පියවරවල් ඕනේ නැහැ. ගාන පිළිබඳ ඔළුවේ අවබෝධයක් තියෙනවනේ. ටට්ටක් දාලා මේක සුළු කරගෙන යන්න පුළුවන්. මොකද විභාගෙදී මේ පියවරවල් ඔක්කොම සුළු කරන්නේ නැහැ අපි. ඔයාලට පෙන්වන්නම ගාන. ඒක දැන් B කොටසේ අනුමාපන 3ක් තියෙනවා. ඒ B කොටස කරන්න ඕනේ පැය කාලෙකින් විතර. ඒතර පැය කාලෙකින් විතර අනුමාපන 3 ගන්නවා. කියන්නේ මේ ඔක්කොම ලියලා ඉන්නේ නැහැ. එතකොට අහන්න පුළුවන් එතකොට පියවරවල වලට ලකුණු ලැබෙනවද? ඔව් මේ පියවරවල වලට නෙමෙයි ලකුණු ලැබෙන්නේ. ඒ ගණන් වල පියවරවල වෙනස්. ඒවා මාපි එක කතා කරන්න ඕනේ. ඒකතර SPD ඉනෝගනික් කරාට පස්සේ තමයි ඒක කතා කරන්න පුළුවන්. දැනට මේවා තේරුම් ගන්න හරියට කරන්නේ කොහොමද කියන්නේ. ඒ කියන්නේ මේ ගණනය කිරීම පාඩුවේ ලොකු හයියක් ගන්න ඕනේ ඉස්සරහ ගණන් ටික හදාගෙන යන්න. හරිද? ඒක ගන්න නම් මේ පොඩි ගණන් ඔක්කොම ටියුට් එකේ තියෙනවා සේරම හදන්න. ඝන සෙන්ටිමීටර් 100 තුල බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණය ඝන සෙන්ටිමීටර් 100 තුල බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණය මේ 10 තුලනේ අරගාන 100 තුල ඔක 10න් වැඩි කරන්න. 5 වැඩි කිරීම 10 වැඩි කිරීම 10 කට 4යි මවුල්. හරියට ඔක සුළුනා එතකොට 50 වැඩි 10 කට 4යි කියන්නේ. ඔය බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න. දැන් හරිනේ. මෙතන අනුමාපනයේ තියෙනවා. මේ අනුමාපනයේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගානේ මෙතන බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ගාන ආවා. මේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ගානේ අපද්‍රව්‍ය ගානත් උකරේ. අපද්‍රව්‍ය වල තියෙන බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න. පැහැදිලිද? අපිට පටන් ගන්නේ මෙතනින් අනුමාපන ප්ලාස්මේ තියෙන ප්‍රමාණය. ඉතින් එනවා 100 තියෙන ප්‍රමාණයට. එතනින් එනවා මෙන්න මේ අපද්‍රව්‍ය තුල තියෙන බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණය. පැහැදිලි? අපද්‍රව්‍ය තුල තියෙන බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණය. එතකොට එම නිසා සාම්පලේ කියලා මම ගන්නේ ආරම්භකෙක් කියන සාම්පලයේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය. ඒක කොහොමද ගන්න වෙන්නේ? 50 වැඩි 10 ඍණ 3 ස්කන්ධය ගන්න කොහොමද? මේක වැඩි කරන්න ඕනේ මෞලික ස්කන්ධය. 50 වැඩි 10 ඍණ 3 වැඩි කරන්න ඕනේ මෞලික ස්කන්ධය. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞලික ස්කන්ධය හොයන්න. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් බේරියම් 137යි. ආවර්තවව කරන් බලන්න ගාණ නැත්තම් දෙනවා. ඔය ගණන් වල දීලා නැහැ. පේපර් එකේ ඕක දෙනවා ඈ. එතන ගාණ දෙන්නතර දෙනවා. OH කාණ්ඩයක් 17යි 34යි 171යි. මේක වැඩි කරන්න ඕනේ 171යි ග්‍රෑම් මවුලයට. 171යි GMOL ඍණ 1. හරි? එතන මේක සුළු කරනවා.
171 වැඩි කරන්න 5 පස්වරක් එක 5යි. පස්වරක් අත 35න් 5 3ක් විතර. ඒ පස්වරක් එක 5යි. 5යි 3යි 8යි. 50 170කින් වැඩි කරාම 171 5 855. 10 ඍණ 2යි. 10 ඍණ 2යි. හරිනේ 0.8යි 5යි 5ක් වෙනව නේද? 0.8යි 5යි 5. හරියට සුළු කරලා බලන්න කීයක් දෙන්නේ කියලා. එතන 50 වැඩි 10 ඍණ 4. මෙන්න මෙතන වැරදීමම ලියලා තියෙනවා. එතන 10 ඍණ 4. දැන් මේ දෙක වැඩි කරාම 50යි 50 වැඩි 10 ඍණ 4. 0.8යි 5යි 5ක් වගේ උත්තරයක් එන්නේ. අනිත් පැයට ඒක එනවා ඒ විදිහට. දාශම 8යි 5යි 5ක් ඇවිල්ලා තියෙනවා. හරිනේ. දැන් ඉතින් ඔයාලට තේරෙනවනේ ස්කන්ධ ප්‍රශ්න තමයි විදිහේ. ග්‍රෑම් දෙකක මෙච්චරයි තිබුණේ. ග්‍රෑම් දෙකකට මේ ටික තිබුණේ. ග්‍රෑම් දෙකක 0.8යි 5යි 5. එහෙනම් 100ට කොච්චරද? අර ප්‍රතිශත ගණන් හදන්නේ. අද ස්කන්ධ ප්‍රශ්න දෙවන්නේ ඒකට තමයි කියන්නේ ප්‍රතිශත සංසුද්ධතාවය කියලා. ප්‍රතිශත සංසුද්ධතාවය කියන්නේ ඒකට. ඉක්මනට හදාගෙන යන්න. හදපු නැති අය හදලා මෙන්නන්න. ඔය දීලා තියෙන උත්තරේ එනව නේද 142යි ගාණක් 142යි ගාණක් එනව නේද හරිනේ හරි උත්තරේ එනවා අපි යමු ඊළඟට මේ අපි 7 AB කොටස්නේ හැදුවේ 8 ගැටුවක් නැහැ 9 10 වෙනි ප්‍රශ්නෙට ඒක වෙනස් වර්ගයේ ප්‍රශ්නයක් ප්‍රශ්නේ නැති අය ලියමු අනිත් අය හදන්න පොඩි try එකක් දෙන්න 10 පොඩ්ඩක් වෙනස් වර්ගයේ ප්‍රශ්නයක් 10 පොඩ්ඩක් වෙනස් වර්ගයේ ප්‍රශ්නයක් ප්‍රශ්නාංක 10
පිටුවංක 35 ප්‍රශ්නාංක 10 barium hydroxide.h XH2O කියලා තියෙනවා. දැන් ගාන හදාන්න බැරුවට කවන්නේ රූප සටහනක් ඇතුළේ පොඩි try එකක් දෙන්න. ඔය try එකක් දෙන්න කරන්න. දැන් ඔය ගණන් ලියා ගන්න සිද්ධියට වෙලා යනවා. දැන් ඔය ටියුට් නැති අය ඉන්න හින්දා ඔක් කරන්නේ ඕක දිගටම කරන්න බෑ. දැන් ලබන සතියේ ප්‍රශ්නේ ඔය ප්‍රශ්නේ ඉන්නේ නැහැ. මොකද ටියුට් ටික ගෙදරට හම්බ වෙනවා. ඒකේ. ඔය ගණනය කිරීම ටියුට් එක නම් ඒකේ නෑ හොඳේ. ඔය ගණනය කිරීම ටියුට් එක ආයතන වලින් ගන්න කියලා ඔක්තෝබර් මාසෙ තිබ්බනේ. සමහර අයට පන්ති දවසේ තීරණ දුන්නා සමහර පන්ති වල. හරිද? ගාන හදන්න ගමුද? දැන් ඔය ගාන මෙහෙම එකක්. හරිද? දැන් ඒකේ කියනවා මෙහෙම මේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ස්පටික තියෙනවා කියනවනේ. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ස්පටික තියෙනවා. දැන් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් විද්‍යාගාරයේ ඉන්නකොට එයා බාහිර තියෙන ජල අණු අවශෝෂණය කරලා සජල ලවණ හැදෙනවා. මේවට අපි කියනවා සජල ලවණ කියලා.
අපි අර ලියන්නේ copper sulphate dot 5ක් H2O කියලා. සජල copper sulphate. ඒ වගේ මේ බාහිර තියෙන ජලය අවශෝෂණය කරගෙන මෙහෙම ලවණයක් හදනවා. ඒකේ ජලාණු ගාන එකපාර කියන්න බෑ අපිට. මේ x ගේ අගේ කියන්න බෑ. එක එක්කෙනාගේ වෙනස්. ඒ කියන්නේ ජලය ටිකක් පුරා ගත්තාම x ගේ අගේ අඩුයි. ජලය ගොඩක් පුරා ගත්තාම x ගේ අගේ වෙනස්. කොහොම හරි x කියන්නේ පූර්ණ සංඛ්‍යාවක්. ඔයාලට ඒක තේරෙනවනේ. මොකද ජලාණු සංඛ්‍යාවක් දශම වෙන්න බෑනේ කවදාවත්. ජලාණු 1යි 2යි 3යි 4යි ඔහොමනේ තියෙන්නේ. ජලාණු 2.5 එහෙම තියෙන්න බෑනේ. ඒතර අනිවාර්යෙන් මේක මොන සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ඕනේ x ගේ අගේ. පැහැදිලි? x ගේ අගේ පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ඕනේ. එතකොට මේ x ගේ අගේ තමයි හොයන්න හදන්නේ. මෙයාගේ 3.15ක් ගත්තා. 3.15 ග්‍රෑම් ගන්නවා. මේක ජලයේ දිය කරගන්න. ජලයේ දිය කරලා ඝන සෙන්ටිමීටර් 100ක් හදනවා. එතන අපි ගන්නවා ජලයේ ඝන සෙන්ටිමීටර් 100ක් අරගෙන මේ ටික දිය කරනවා. දිය කරාම බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ඔහොම තියෙනවා. අර ජලාණු ටිකත් මේකේ දිය වෙලා යනවා. එතකොට මේකේ ජල පරිමාණ වැඩි වෙන්නේ නැද්ද? බේරියම් hydroxide.xH2 එකේ ජලාණු දෙක තුන කීපයක් ලැබෙන්නේ. ඒ ජලාණු ලැබෙන ටිකෙන් මේ ජල පරිමාණ වෙනස් වෙන්නේ නැහැ. පැහැදිලිද? මේකෙන් ජලයේ මහා ලොකු ප්‍රමාණයක් ලැබෙන්නේ නැහැ. නමුත් මේ ඝන සෙන්ටිමීටර් 100 ඇතුලේ ජලාණු තියෙනවානේ විශාල සංඛ්‍යාවක්. ඝන සෙන්ටිමීටර් 100ක් ඇතුලේ ජලයේ මවුල කීයක් තියෙනවද? මේ මවුල ගානේ වැඩි කරලා බැලුවහම මේක ඇතුලේ ජලාණු තියෙන ලොකු විශාල සංඛ්‍යාවක්. හැබැයි මේක දිය කරා කියලා එච්චර ගොඩක් ලැබෙන්නේ නැහැ. මෙයාගේ ලැබෙන සුළු ප්‍රමාණය. පැහැදිලිද? මෙයාගේ ලැබෙන සුළු ප්‍රමාණය. එතන මේ ජල පරිමාණ වෙනසක් වෙන්නේ අර ජලාණු ටිකක් මේ වතුරේම දිය වෙලා යනවා. ඒත් පරිමාව අපි 100යි කියලා ගන්නෙ. ඒක වැඩක් නෑ. ඒ කියන්නේ අර මිලියන ගානකට 750ක් එකතු කරා වගේ වැඩක් ඒක. ඒකෙන් මේකේ තියෙන ජල ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. ඔය ටික දිය වෙනවා. දැන් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙනවා. අර තියෙන ජලාණු ටික මේකේ දිය වෙලා යනවා. බාන ගාන හදන විදිය. මේකෙන් ඝන සෙන්ටිමීටර් 10ක් ගන්නවා. මේකෙන් ඝන සෙන්ටිමීටර් 10ක් අරගෙන මේක උදාසීන කරන්න බේරියම් හයිඩ්‍රොක්සයිඩ් දැන් මේකේ තියෙනවා. මේක උදාසීන කරන්න භාවිතා කරනවා HCl අම්ලය. 0.1 මවුල ඝන දෙසිමීටරයට වෙන HCl වලින් ඝන සෙන්ටිමීටර් 20ක් වැය වුණා කියලා කියනවා. ඝන සෙන්ටිමීටර් 20ක් වැය වුණා කියනවා. x ගේ අගය හොයන්න කියනවා. x වල අගය හොයන්න. දැන් මෙහෙමනේ මෙතන තියෙන බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ගාන කියන්නේ මෙතන තියෙන ගානේ 10න් පහුවක්. පැහැදිලි නේද? එතකොට ඔයාලට මෙතන බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන හොයාගත්තොත් මෙතන ගාන හොයාගත්තොත් ඔයාලට මේකෙන් කියන්න පුළුවන් මෙතන තියෙන බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන. පැහැදිලි? එහෙනම් මෙතන බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ගාන හොයමු. එතන මෙතන තියෙන ගානත් හොයත හැකියි. ඉතින් එහාට යන්නේ කොහොමද කියලා වෙනම බලමු. අපි සමීකරණ ලියමු. අනුමාපන ප්‍රතික්‍රියාව. barium hydroxide dot XH2O කතාවක් නැහැ දැන් ජලාණු ටික දිය වෙලා තියෙන HCl එක ප්‍රතික්‍රියාව. barium chloride ධන 2යි H2O ඔන්න ඔක තමයි ප්‍රතික්‍රියාව. ඒක උඩ පැහැදිලි ස්ටොයිකියෝමෙට්‍රික අනුපාතය එනවා එක අණු දෙක කියලා. එක අණු දෙක. ඔක තමයි ස්ටොයිකියෝමෙට්‍රික අනුපාතය. හරිනේ? ස්ටොයිකියෝමෙට්‍රික අනුපාතය 1ට 2යි. දැන් අපිට පුළුවන් මෙහෙම කරන්න. අපිට පුළුවන් barium hydroxide මවුල ගාන බෙදීම HCl මවුල ගාන. මේ අනුපාතයට ඕන විදිහකට ලියත හැකි. හැබැයි මෙහෙම ටිකක් තියෙනවා. බාහිර දැන් මම හැමතැනකම ඔක් කිව්වා. මම හැමතිස්සෙම කියනවා මේක ඕන විදිහකට අනුපාත ගන්න පුළුවන් කියලා. හැබැයි හැමතිස්සෙම මම ලියන්නේ උඩට හොයන්න ඕනේ කියලා. මට ඕනේ barium hydroxide මවුල ගන්න. ඒක මම හැමතිස්සෙම උඩට දාගන්න. ඒක ලේසි ගන්න. මොකද එයා පහළ ඉඳියාම ආයුක්ත කරන්න බෑ හරස් උඩ කරලා. හොයන්න ඕනේ කියලා උඩට දාගන්න. එතකොට barium hydroxide මවුල ගන්න. N barium hydroxide. barium hydroxide සමානයි මෙතන එක බෙදීම 2යි. එක බෙදීම 2යි HCl මවුල ගන්න. සාන්ද්‍රණය පරිමාවෙන් වැඩි කරලා 1000න් බෙදන්න. ඔන්න උදා barium hydroxide මවුල ගන්න එන්නේ. මේ දෙකට මේක කැපුණාම 10යි. 10.1කින් වැඩි කරාම 1යි. 1 වැඩි 10න් 3යි. ඝන සෙන්ටිමීටර් 10 තුල
බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන. ඝන සෙන්ටිමීටර් 10 තුල බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන. 10 දශමයෙන් වැඩි කරාම 1යි. 1 වැඩි 10 3යි මවුල. හරි නේද? මේ දෙකට මේ 20 කැපුවා 10 10 දශමයෙන් වැඩි කරාම 1යි. උඩ ඉතුරුනේ 1යි. 10 උඩට ගියේ 10 3යි. ඔය මෙන්න මෙතන තියෙන බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න. මම ඒ වගේ 10 ගුණයක් තියෙනවානේ මෙතන. එම නිසා ඝන සෙන්ටිමීටර් 100 තුල ඝන සෙන්ටිමීටර් 100 තුල බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන. මේ ඉස්සරහට මම මෙහෙම පිළිවෙලට එකින් එක හදන්නේ නැහැ ලොකු ගණන් හදාගෙන යනකොට හොඳේ. මේ අර මූලික තියරි ටික ඉගෙන ගන්න ඕන හින්දා මේක කරන්නේ. නැත්තම් මෙච්චර මේව හොරතල් කරලා හදන්න දෙයක්වත් නැහැ හොඳේ. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන සමානයි. මේක වැඩි කරන්න 10යි. 1 වැඩි කිරීම 10 වැඩි කිරීම 10 3. මොකද මේ නෝට් එක අරගත්ත ඔයා ආපහු ගණනය කිරීම දැන් මේ දවස්වල අතහැරලා හිටියක් කවදා හරි පාඩම් කරන්න ඕනේ කියලා හිතුවාම මේකනේ ආපහු අරගෙන බලන්නේ ගණනය කිරීම පුළුවන්ද කියලා. ඒකේ නෝට් එක හරියට ලියාගන්න. ඔක තමයි බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න. අර දැන් පොඩ්ඩක් එන්න මෙතෙන්ට. මෙතන බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න කියලා කියන්නේ මෙතන බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්නමනේ. හරිද? මෙතන බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න. මොකද මේ ටිකනේ මේකේ දිය වෙන්නේ 100ට. මෙතන තියෙන බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ගන්න තමයි මේකේ තියෙන්නේ. එහෙනම් අපි මෙහෙම කරනවා. අපි එම නිසා barium hydroxide dot XH2O මවුල ගන්න. barium hydroxide dot XH2O මවුල ගන්න. මේක සුළු කරනවා 1000 කියන්නේ 0.01යි මවුල. හරි. දැන් මම කරේ මෙන්න මෙහෙම දෙයක්. දැන් ගාන හදන්න නෙමෙයි ඉලක්කම් ටික ලියාගන්න නෙමෙයි හරියට බලා ගන්න. මෙතන බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ගාන හොයාගත්තා. මේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගානට සමානයිනේ බේරියම් hydroxide.xh2 කියන මවුල ගාන. දැන් ඒක වෙන්න මෙහෙම හිතන්නකෝ. මේ අණුව එක අණුවක් නෙමෙයි. බේරියම් hydroxide.xh2 වතුරේ දිය වෙන කලින් එක අණුවක්. හරිද? මෙයා වතුරේ දිය වුණාම බේරියම් හයිඩ්‍රොක්සයිඩ් දෙනවා ජල අණු ටික දිය වෙලා යනවා. එතකොට මේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් අණු 100ක් ආවනම් ඒ කියන්නේ මේ සම්පූර්ණ සෙට් 100ක් තිබිලා තියෙනවා ගන්න. පැහැදිලිද? ඒ කියන්නේ barium hydroxide.xh2O කියන ඒවා 100ක් තිබිලා තිබුණොත් මේකට 100ක් වෙනවනේ barium hydroxide. මම මේ කියන්නේ සරල කතාවක්. මම කියන්නේ මේ barium hydroxide මවුල ගන්න හොයාගත්තාම මෙතන තියෙන ඒකට සමානයි මෙන්න මේ barium hydroxide.xh2O දිය වෙන කලින් මවුල ගන්න. පැහැදිලිද? මේ අණු ගානේ හිතන්න. ඔයාට මේකෙන් අණු තියෙනවා අණු ඔයාගාව තියෙනවා 100ක්. barium hydroxide.xh2 කියන සම්පූර්ණ එක අණුවක් නෙවෙයි. ඔය අණු 100ක් තියෙනවා. ඔය අණු 100 වතුරට දැම්මහම ඕකෙන් barium hydroxide 100ක් හැදෙන්නේ නැහැ. ජල අණු ටික දිය වෙලා යනවා. ඒතර barium hydroxide අර ද්‍රාවණයේ තියෙන barium hydroxide ගාන කියන්නේ ඝන සාම්පලයේ තියෙන barium hydroxide මවුල ගන්නමයි. ඒ කියන්නේ මෙතන තියෙන barium hydroxide ගාන කියන්නේ මේකේ තියෙන. අනිත් පැත්තට ගත්තොත් මෙතන තියෙන ටික තමයි මේ තියෙන්නේ. එහෙනම් මෙන්න මේ සම්පූර්ණ සෙට් එකේ මවුල ගාන 0.01යි 0.01යි හරිද 0.01යි බෑ ඔය දක්වා හදාගන්නකො තාම මේ ප්‍රශ්නෙට උත්තරයක් නැහැ හොඳේ ප්‍රශ්නේ අහන්නේ අර x ගියාගේ ඒක මම ඊළඟට කියලා දෙන්නම් ඔය දක්වා හදාගමු
ඉක්මනට ලියා ගන්න. හරි නේද? මම මේ ටික මකනවා එතකොට. දැන් බලන්න මම මේ අවසානයේ හොයාගෙන තියෙන්නේ මේ අනුමාපනයක් කරහා ගිහිල්ලා මම හොයාගෙන තියෙන්නේ මෙන්න මෙයාගේ මවුල ගාන. මෙයාගේ මවුල ගාන මම හොයාගෙන තියෙනවා 0.01 කියලා. පැහැදිලි නේද? ඒක ගත්තේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ මවුල ගාන හොයාගත්තා. පටන් ගත්තේ මෙතනින්. බේරියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ මවුල ගාන හොයාගත්තා. ඒ වගේ 10 ගුණයක් මෙතන තියෙන්න ඕනේ. මෙතන තියෙන ගාන මෙතන තියෙන ගානට සමානයි. එහෙනම් මේ සම්පූර්ණ සෙට් එකේ මවුල ගාන 0.01යි. මෙයාගේ අණු 100ක් තිබුණොත් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් 100ක් එන්නේ. හරි. දැන් එතකොට මෙයාගේ මවුල ගාන ගන්නවා. මෙයාගේ ස්කන්ධය දන්නවනේ. දැන් අපෙන් අහන්නේ ඔය ජලානුගාම. අර ජලානුගාන එකපාරට කියන්න බෑ අපිට. හරි? අපිට පුළුවන් මෙහෙම දෙයක් කරන්න. මට මේ සම්පූර්ණ එකේ මෞලික ස්කන්ධය හොයාගත්තොත්. හරිද? එතකොට මේ ස්කන්ධය අපිට ගණනය කරන්න හැකිනේ. බේරියම් කීයද, ඔක්සිජන් කීයද, හයිඩ්‍රජන් කීයද කියලා. එතකොට මුළු ස්කන්ධයේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ටික අඩු කරා නම් ජල ස්කන්ධය වෙනවනේ. ඒකෙන් කියන්න පුළුවන් ජලයේ අණු ගාන කොච්චරද කියලා. දැන් අපි මෙහෙම කරමු. මෙයාගේ මෞලික ස්කන්ධය හොයනවා. හරිද? දැන් ඔයා අර හදපු පියවර නම් පහට ලියාගෙන යන්න ඕනේ. එම නිසා ඉස්සෙල්ලා බලා ගන්න මේ පළවෙනි ගානේ මම තනියෙන් හදන ගණන් ඕන තරම් ඔගේ දීලා තියෙනවා. ඉස්සෙල්ලා ගානේ බලා ගන්න. එම නිසා barium hydroxide.xH2O ස්කන්ධය. මෙයාගේ ස්කන්ධය කොච්චරද? මෙයාගේ ස්කන්ධය මවුල ගාන මෙහෙමනේ සමීකරණේ මවුල ගාන කියන්නේ ස්කන්ධය වෙදී මෞලික ස්කන්ධය. ඔන්න ඔහොම නෙන්නේ. ඒ ස්කන්ධය කියන්නේ මවුල ගාන මෞලික ස්කන්ධය වැඩි කරා නම් හරිද? එතකොට ස්කන්ධය හොයන්න ඕනේ නැහැ. ස්කන්ධය අපිට දීලා තියෙනවා. මෙයාගේ මෞලික ස්කන්ධය barium hydroxide.xH2O මෞලික ස්කන්ධය. මෙන්න මෙයාගේ මෞලික ස්කන්ධය මම හොයන්න හදන්නේ. ඒකේ මෞලික ස්කන්ධය හොයන්නේ කොහොමද? මවුල ගාන සමානයි ස්කන්ධෙ බෙදීම මෞලික ස්කන්ධය නම් මෞලික ස්කන්ධය කියන්නේ ස්කන්ධෙ බෙදලා මවුල ගාන. ස්කන්ධය 3.15 ග්‍රෑම්. හරිනේ? 3.15. ඒක බෙදන්න මවුල ගාන. 0.01යි මවුල. ඔය තියෙන්නේ 0.01යි මවුල. දැන් ඔක සුළු කරාම ඔයාට එයි කීයක්ද? මේ 0.01 කියන්නේ 10 ඍණ දෙකක් නේ. 10 ඍණ දෙක උඩට ගෙනියන්න. ඒකට 100ක් නේ. ඒකට 315ක්. 315යි ග්‍රෑම් මවුලයට. වාන කොච්චර ලේසිද කියලා. මෙයාගේ මෞලික ස්කන්ධය 315යි. දැන් බලන්න මම ඊළඟට කරන්න වැඩි. මම මෙයාගේ මෞලික ස්කන්ධය එකතු කරලා හදනවා. අපි අර දන්නවනේ දැන් මෙහෙමනේ. පොඩ්ඩ නිකන් බලන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ මෞලික ස්කන්ධය වල කොහොමද අපි? සෝඩියම් 23යි ඔක්සිජන් 16යි හයිඩ්‍රජන් එක එකතු කරලා නිකන්නේ. දැන් අපි කැල්සියම් කාබනේට් 100යි කියන්නේ කොහොමද? කැල්සියම් කාබනේට් 100 කියන්නේ කැල්සියම් 40යි කාබන් 12යි ඔක්සිජන් 48යි ඔක්කොම එකතු කරාම 100යි. එහෙමනේ. අපිට එහෙමත් මෞලික ස්කන්ධ හොයන්න පුළුවන් නේ. එහෙනම් අපි මෙයාගේ එහෙම හොයනවා. බේරියම්ගේ 137යි. බේරියම් හරි. OH 2යි. ඔක්සිජන් 2යි මෙතන. ඔක්සිජන් 2යි. නැත්තම් මෙහෙම හිතන්න. OH කාණ්ඩ එකට ගන්න. ඔක්සිජන් 16යි හයිඩ්‍රජන් 1යි. ඔක්සිජන් 16යි හයිඩ්‍රජන් 1යි කියන්නේ 17යි. 17න් 2යි. ඒ කියන්නේ 34යි. පැහැදිලිද? මේ තියෙන බේරියම් මේ OH
හරි 34යි. ඔක්සිජන් 16යි හයිඩ්‍රජන් 1යි 17යි 17න් දෙකක් ගත්තේ 34යි. මෙයාගේ ජලාණුවත් 18ක් බරයි. ජලාණු කීයක් තියෙනවද? x ගානක් තියෙනවනේ. එහෙනම් ජලීය ස්කන්ධය කීයද? 18යි x. ජලීය ස්කන්ධය 18යි x. පැහැදිලිද? ජලාණුවක් 18ක් බරයි. ජලාණු තියෙනවනේ x ගානක්. එතන මෙන්න මෙයාගේ ස්කන්ධය. ඕකට මේ අණුවේ මෞලික ස්කන්ධය. ඕකට දැන් අපි ගාන හරිනම් ඕක 315ට මොකක් වෙන්න ඕනේ? සමාන වෙන්න එපා. අපි කරේ මේ සම්පූර්ණ එක්කෙනාගේ මෞලික ස්කන්ධය හොයලා ජලාණු ගාන x කියලා අරගෙන මෞලික ස්කන්ධය. දැන් මේක සුදු කරගෙන යන්න. 18යි x සමානයි 315 ඍණ මෙතන ගන්න 4යි 1යි 3යි 3යි 6යි 1යි 7යි 171යි. පහෙන් එකක් ගියාම 4යි. එකෙන් 7ක් බෑ 11න් 4ක් ගියාම 4යි. දෙකේ එකක් දෙකෙන් එකක් ගියාම 1යි. 144යි. එතකොට x සමානයි කීයක් දෙන්න එතකොට 18යි 8ක් 144 බෙදීම 18. ඔව්නේ 18 ඒවා දෙකක් 36යි 4ක් 72යි 72 ඒවා දෙකන්නේ 144 කියන්නේ එතකොට 8යි. 8යි. මේක අනිවාර්යයෙන්ම යගේ පූර්ණ සංඛ්‍යාවක් නේ. ඇයි ජලාණු ගානනේ ඒක පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ඕන. දැන් සමහර ගණන් වල මෙහෙම එනවා පොඩි පොඩි අවුල් වෙලා මෙතන එන්න පුළුවන් 7.9යි කියලා. ඒතර 7.9 තියනවාද x ට? නෑ x ට ඒතකොට ළඟම පූර්ණ සංඛ්‍යාව කියනවා. ඇයි හොඳට තේරුම් ගන්න x කියන්නේ ජල අණු ගාන. ජල අණු ගණන දශම වෙන්න බෑ. ඒ කියන්නේ දැන් මෙහෙම. එහෙනම් ගෙදර මොනවද තියෙන දැන් ඉතින් පොල් ගෙඩි කියන්නේ. පොල් ගෙඩි තියෙන්න පුළුවන් 10ක් 5ක් තියෙන්න පුළුවන්. පොල් ගෙඩි 2.5ක් තියෙන්න පුළුවන්. බෑනේ. ඒ වගේ. ජලාණු දශම ගණන් තියෙන්න බෑ. එක්ක ජලාණු 1යි, එක්ක 2යි, එක්ක 10යි, එක්ක 20යි පූර්ණ සංඛ්‍යාව වෙනවා. දැන් x කියන්නේ බැරි වෙලාවට ඕක ඔය විදිහටම හදන්න ඕනද? නෑනේ. ඒ කියන්නේ මං අනුපාත සලකලා හැදුවා. ඒත් අට එනවද? ඔව්. ගන්න පුළුවන් අවුලක් නැහැ. මේ ගාන හදන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. මේ ගාන හදන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. ඒක ගැටලුවක් නැහැ. හදලා පෙන්නන්න ඉක්මනට. හරි නේද? මේ ගාන වෙන ක්‍රම වලින් හදුවට කිසි ගැටලුවක් නැහැ. හොඳ මේක හදන්න පුළුවන් ක්‍රම තියෙනවා. උත්තරය හරියට නිවැරදි ක්‍රමයක් නම් අවුලක් නැහැ.
හරි එතකොට ඔය වර්ගයේ ගණන් තියෙනවා ටියුට් එකේ තව ගොඩක් හරිද අපි ඔය හැදුවේ 35 පිටුවේ තියෙන 10 වෙනි ගාන දැන් මේ ටියුට් එක නැති අය දැන් ගෙදරට එන ටියුට් සෙට් එකේ මේ ගණනය කිරීම ටියුට් එක නැහැ හොඳේ මොකද මේ කලින් දීපු ටියුට් එකක් හින්දා දැම්මේ නැහැ ඒකට කොලයක් දැම්මත් ගාස්තු වැඩි වෙනවනේ යවන්න ඕන ඒ හින්දා ඒකට ගණනය කිරීම ටියුට් දාලා නැහැ ගණනය කිරීම නැති අය ඉන්නවනම් මම කෝ කලින් මැසේජ් එකක් දාන්න කියලා කවුරුත් දාලා තිබුණේ නැහැ මම හිතන්නේ මේ ගණනය කිරීම ටියුට් නැති අය ඉන්නවනම් ගෲප් එකේ ටියුට් එක දාන්න ඒක print out එකක් හරි දාගන්න. නැති අය පුද්ගලිකව කතා කරලා හරි මේ මැසේජ් එකක් දාලා හරි ඉල්ල ගන්න ටියුට් එක. එතකොට මේ අපි ප්‍රශ්න 10ක් කරලා තියෙනවා. එතන ඔය විදියට 11 12 ඔය ප්‍රශ්න ටික ඉස්සරහට කරගෙන යන්න පුළුවන් ඔයාලට. එහෙම ගණන් තියෙනවා ඕකේ 24 දක්වා හදාගෙන යන්න පුළුවන්. හරිනේ? 24 දක්වා හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ අපි 10 මාට කතා කරන්නේ ගණනය කිරීම කොටස. ගණනය කිරීම කොටස අපි 10 මාට ශක්ති විද්‍යාව කොටස අපි 10 මාට පටන් ගන්නවා. හරි මේකට ලින්ක් එකක් දාන්නම් ඔය පරණ ලින්ක් එකට ලොග් වෙලා කෑ ගහන්න එපා ලොග් වෙන්න බෑ කියලා. ඔය පරණ ලින්ක් එක ඩිලීට් කරලා දාන්න. අලුතෙන් ලින්ක් එකක් දානවා. ඒකෙන් සෙට් වෙන 10යි 30ට. හරි. ඊට පස්සේ අර ගිය සතියේ බදාදා අපි පේපර් ක්ලාස් එක කරේ නැහැ. අර බදාදා පේපර් ක්ලාස් එක කරපු නැති නිසා බදාදා කරන්ට් එක තිබුණ නැති ප්‍රශ්නයක් තිබුණානේ. ඒකද පේපර් ක්ලාස් එක කරේ නැහැ. පේපර් ක්ලාස් එක මම ඒ පේපර් එක එවලා ඇති. පේපර් එක මම වීඩියෝ කරලා ඒකේ රෙකෝඩින් ටිකක් තියෙන්නේ. එතකොට ඒ ටික මම YouTube එකේ දාලා තියනවා. එතකොට ඔයගොල්ලෝ පේපර් එකේ උත්තර ටික බලා ගන්න. මේ බදාදා අනිවාර්යෙන් හවස 2ට පේපර් ක්ලාස් එක තියෙනවා. එතකොට පන්ති යන්නේ ওই ටයිම් ටික ඉරිදා උදේ පන්ති දෙකක් තියෙනවා. 7 එකක් තියෙනවා 10 30ට එකක් තියෙනවා. එතකොට ඒකේ පැය සාමාන්‍ය 6ක් විතර වැඩ කරනවා. ඊට පස්සේ ආපහු බදාදා පේපර් ක්ලාස් එක වැඩ ටික කරනවා. ඒ පේපර් ක්ලාස් එකේ පේපර් ටික දැන් කලින් වාට කරන්න පුළුවන්. මේ සතියේ පේපර් ටික වල ඔක්කොම හම්බ වෙනවනේ. ඒක කලින් පේපර් එක කරලා එකට ලෑස්ති වෙන්න පුළුවන්. හරි? කරන්න ඕනේ පේපර් එක මම මැසේජ් එකක් දාන්න. එහෙනම් ආපහු 10 30ට ලොග් වෙන්න. 10 30ට අපි ශක්ති විද්‍යාව කොටස් ටික සාකච්ඡා කරගෙන යමු.